වත්නි ඒ කාලය තුල මේ පිරිසගේ චිත්තසංතානය තුල පහළ වුණේ මහා චෛතසික පුණ්‍ය රාශියක්. ඒ එක්කෙනෙකුගේ හිතේ පහළ වෙච්ච පින් සිටිවිලි ද්‍රව්‍ය බවට පත් කරොත් මේ මහනුවර නගරය පුරවන්න මදි. ඒ තරම් විශාල පුණ්‍ය චෛතසික රාශියක් මේ ඇත්තන්ගේ හිතේ පහළ වුණා. අපිට පින ඕමනා කරනවා. පින තමයි මේ හැම කටයුත්තකම මූලික පදනම හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ. පුබ්බේත කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. ඒ පින අපිට මොනවද ලබා දීලා තියෙන්නේ? අපිට මේ මනුෂ්‍ය ජීවිතය, ඒ වගේම අංග විකල තොර මනුෂ්‍ය ජීවිතය, ඒ වගේම අපි ඥාන සම්පයුක්ත මිනිසෙක් හැටියට වැඩ කරන්නට තියෙන හැකියාව, දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදියට යම්කිසි වත්කමක්, ඒ වගේම මේ වගේ උතුම් බුද්ධ ශාසනයක මේ සියල්ලක්ම පුණ්‍ය ශක්තිය. ඒ පුණ්‍ය මහිමය පදනම් කරගෙන තමයි අපි කුසලය කියන එක උපදවන්නේ. ඒ මොකද පිනෙන් කරන්ට බැරි දේවල් කුසලයෙන් ලබා ගන්නට පුළුවන් නිසා. නමුත් කිසි විටකවත් පින්වත්නි පින් කිරීම හෝ පින මකා ගැනීම හෝ නිවන් අවබෝධ කරන තෙක්ම කෙනෙක් නැති කර ගන්නට හොඳ නැහැ. ඒ පින ආරක්ෂා කර ගන්න ඕන. මේ දේශනා සමහර කෙනෙකුට අමාරු බව මම දන්නවා. තේරුම් ගන්නට. ඒ අමාරුවෙන්ට කාරණා මොනවද කියලා මම මුල්ම දේශනාවල මේ ඇත්තන්ට දේශනා කළා. අපේ මොලේ තියෙන ප්‍රශ්නයක් නිසාවත් වෙන දෙයක් නිසා නෙවෙයි අපිට මේ අමාරු වෙලා තියෙන්නේ. අපි පුරුදු කරලා තිබුණේ මෙච්චර කාලයක් බුද්ධ ආගමේ කියලා නිකන් මේ සුළු දේවල් වලට වන්දන. අන්නේ පුරුදු කිරීම, ඒ වැරදි පුරුදු කිරීම නිසා තමයි මේ ඇත්තන්ට මේක මොලේට යන්නේ නැත්තේ. වෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම වුණා කියලා කිසි කෙනෙක් ප්‍රමාද විය යුතු නැහැ. අප්‍රමාදීව කටයුතු කරන්නට ඕන. ඒ අප්‍රමාදී කියන වචනේ හරි තේරුම පින්වත්නි කලබල වෙනවා කියන එක නෙවෙයි. කලබල වෙලා අපි අර පැරණි කියමනක් තියෙන්නේ කලබල වුණොත් කොරහෙත් අත දාන්න බෑ කියලා. කොරහ කියන එකේ කට ලොකුයි. ඒකේවත් අත දා ගන්න බෑ කලබල වුණොත්. කලබල වීම නෙවෙයි අප්‍රමාදී කියන්නේ. මනා සිහිය හැම මොහොතේකම ඇතුව කටයුතු කිරීම. තමන් කරන දේ පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව කිරීම. අප්‍රමාදී බව කියලා කියන්නේ. නිකම්ම කලබල වුණා කියලා මේකේ කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න බව ලබන්න ඕන කෙනෙකුට තියෙන්න ඕන මූලික ධර්ම දෙකක් ගැන දේශනා කළා තියෙනවා. පළවෙනි එක තමයි යෝනිසෝ මනසිකාර. අනිත් එක පරතෝ ഘോഷ ප්‍රත්‍ය. පරතෝ ഘോഷ ප්‍රත්‍ය කියලා කියන්නේ කෙනෙකුගෙන් මේ ධර්මය අහන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ නම් ඒ පරතෝ ഘോഷ ප්‍රත්‍ය ඊටාම හොඳට ලැබුණා ඒ කාලේ ජීවත් වෙච්ච. බුදුහාමුදුරන්ගෙම මේ ධර්මය අහන්න ලැබුණා. ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේගෙම මේ ධර්මය අහන්න ලැබුණා.
අද කාලේ ඒ ප්‍රමාණයෙන්ටම බැරි වුණත් හොඳ උගත් ගුණවත් ස්වාමින් වහන්සේලා තාමත් මේ රටේ වැඩ ඉන්නෝ. උන්වහන්සේලාගෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් ඒ පරතෝ ഘോഷ ප්‍රත්‍ය අපිට ලැබෙනවා. ඒ අහන්ත ඕන ධර්මයේ හැටියට බුදුහාමුදුරෝ පෙන්වුවේ පින්වත්නි ශ්‍රී සද්ධර්මය. සද්ධර්මය කියන එක. එතකොට මේ සද්ධර්මය කියන එක ඇහුනේ නැති වුණොත් අපිට මේ අසද්ධර්මය කියන එක අයින් කරන්න බෑ. අසත් කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ওই ආයතන හයේ ක්‍රියාකාරීත්වයට තමයි අසත් කියලා කියන්නේ. ඇයි ওই හයේ ක්‍රියාකාරීත්වයට අසත් කියලා කියන්නේ? අපි මවාගත්ත, අපි හරිගස්සගත්ත ලෝකයක ওই ආයතන හය ක්‍රියාත්මක වීමයි අසත් කියලා කියන්නේ. නැත්තම් ওই හය අසත්‍ය කියනව නෙමෙයි. අර අපි මවාගත්ත, හදාගත්ත ලෝකෙක ওই හය ක්‍රියාත්මක වෙන නිසා තමයි ඔකට අසත් ධර්ම කියලා කියන්නේ. සද්ධර්මයේ කියලා කියන්නේ ওই අසත් භව තේරුම් අරගෙන අසත් භව කොහොමද අත්හරින්නේ කියන එකට ඉදිරිපත් කරන ඉගැන්වීම තමයි සද්ධර්මයේ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඕකට පාවිච්චි කර වචනය තා වැදගත් වචනය තමයි භව චක්‍රය කියන එක. භව චක්‍රය. භව චක්‍රය කියන්නේත් ওই ආයතන හයේ ක්‍රියාත්මක වීමයි. ඕක තමයි නැවත නැවත මේ සසරට ඇදලා දාන බලවේගය ඇති කරන්නේ. වෙන පුජ්‍යලයක්වත් අදෘශ්‍යමාන බලවේගයක්වත් නෙමෙයි මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය. මේක පහළ වුණේ පුරාණ කර්මයක් නිසා. ඒ පුරාණ කර්ම වලින් පහළ වෙච්ච මේ ආයතන නැවත කර්ම උපදවන්නට අපි පාවිච්චි කරනවා. එතකොට මේක චක්‍රයක්. එතකොට මේ චක්‍රයක් කියලා ගත්තාම මේක භව චක්‍රයක්. දැන් අර බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාව පැවැත්වූ බරණැස් නුවරට ගියාම ඒ බරණැස් නුවර හමු වුණා පින්වත්නි ඊටාම වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ඒක බරණැස් කෞතුකාගාරේ දැන් තියෙන්නේ. මේ ඇත්තෝ ඒක අහලා තියෙනවා ධම්මචක්ක මුද්‍රාවෙන් මුද්‍රිත ප්‍රතිමා වහන්සේ. අන්න ඒ ප්‍රතිමා වහන්සේ පාමුල බුදුරජාණන් වහන්සේ පත්ම ආසනයෙන් වැඩ ඉන්න ඒ පිළිම වහන්සේ යට කොටසේ ඕක පෙන්වලා තියෙනවා. කුඩා ආසනයක් වගේ තියෙනවා. ඒ ආසනයේ උඩ චක්‍රයක් තියෙනවා. ඒ චක්‍ර දෙක දෙපැත්තට නැඹුරු වෙලා තියෙනවා. එක පැත්තකට එක කොටසක් නැඹුරු වෙලා තියෙනවා. අනිත් දකුණු පැත්තට අනිත් කොටස නැඹුරු වෙලා තියෙනවා. මේ පැත්තේ කොටසේ ඉන්නවා 5 දෙනෙක්, අර පැත්තේ කොටසේ 5 දෙනෙක් ඉන්නවා. මේ පැත්තේ කොටසේ ඉන්නවා මුවෙක්, අර පැත්තේ කොටසෙත් ඉන්නවා මුවෙක්. අර මේ පැත්තේ ඉන්න කොටස එහෙම නැත්නම් ওই භව චක්‍රයේ කියපු කොටසේ ඉන්න පැත්තේ මුවා අර චක්‍ර දිහා බලාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ භව චක්‍රය තියෙන්නේ මායාවක් මත. ඒකට උන්වහන්සේ පාවිච්චි කරපු වචනේ මුවා කියන වචනේ. මුවා කියන්නේ මිරිඟුව පස්සේ දුවන සතෙක්, අහිංසක සතෙක්. ඒ මුවා තමයි හුඟක් සංකේත වලට දාලා තියෙන්නේ එතන. මොකද මේ මායාවට අහු වෙලා ඉන්න බව පෙන්වන්න.
එතකොට පේනවා එක පැත්තක තියෙනවා මේ මායාවට අහු වෙලා ඉන්න භව චක්‍රය පිළිබඳ. ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන 6 අර අසත් ධර්මයේ එහෙම නැත්නම් භව චක්‍රයට අහු වෙලා ඉන්නවා. ඒක ගැන මොනවද දන්නේ නැහැ. අනිත් පැත්තේ ඉන්නවා අර මුවා අනිත් පැත්ත බලාගෙන ඉන්නේ. ඒක මම ඇඳපු එකක් නෙවෙයි ඒ කාලේ තියෙන එකක්. බලන්න එක ගිහිල්ලා ඒක හදලා තියෙන අනිත් පැත්ත බලාගෙන ඉන්නේ. චක්‍රේ දිහා බලන්නේ නැහැ. අහක බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ දැන් අර මුලාව අයින් වුණා කියන එකයි පෙන්වන්නේ. ඒ කියන්නේ අනුත්තරං ධම්මචක්කං පවත්විතං. අනුත්තර වූ ධර්ම චක්ෂුෂය පහළ වුණා කියන එක තමයි ඒකෙන් කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර උපක ආජීවකතුමාට ප්‍රකාශ කළේ මම අනුත්තර වූ ධම්මචක්කය පවත්තන්ට යනවායි කියලා. නමුත් ධම්මචක්ක කියලා සූත්‍රයකුත් තියෙනවා. නමුත් අවුරුදු 45ේම බුදුහාමුදුරුවෝ එහෙනම් දේශනා කළේ ධම්මචක්කයක්. ඒක සූත්‍රයකුත් නමක් තියෙනවා තමයි. නමුත් අවුරුදු 45ම දේශනා කළේ ධම්මචක්කයක්. ඇයි ධම්මචක්කයක් දේශනා කළේ? අර භව චක්‍රය කඩන්ට. එහෙම නැත්නම් අසත් ධර්මය කඩන්ට තමයි උන්වහන්සේ ධම්මචක්කයක් දේශනා කළේ. ඒක ඊටාම ගැඹුරෙන්ම පෙන්වන තැන තමයි පින්වත්නි උන්වහන්සේ දේශනා කරපු ධර්මවල අර හේතුඵල ධර්මය එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය තුල තමයි ওই භව චක්‍රයයි ධර්ම චක්‍රයයි ඊටාම ගැඹුරෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතන භව චක්‍රය කියලා පෙන්වන්නේ මොකක්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං ආදී වශයෙන් මේ කියන 12 ආකාරයක ප්‍රත්‍ය නිසා තමයි මේ අසත් ධර්මය භව චක්‍රය ගොඩ නැගෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා. අන්න භව චක්‍රය. ඊළඟට ඒ භව චක්‍රය කැරකෙන්නේ මොන පැත්තටද? අනුසෝතගාමි පැත්තට. අනුසෝතගාමි පටිපදා. ඒ කියන්නේ මේකේ ඇලි මුලා වෙවි ගමන් කරන විදිය. ඒක. ඊළඟට අර පටිච්ච සමුප්පාද පෙන්නන අවිජ්ජා යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර. මේ නිරෝධ පැත්ත පෙන්නන 12. ඒ නිරෝධ පැත්ත කැරකෙන්නේ කොයි පැත්තටද? පටිසෝතගාමි. අන්න අනුත්තරං ධම්මචක්කං. එතකොට හේතුඵල ධමක තුල මේ චක්‍ර ක්‍රියාවලිය දිගටම තියෙනවා. අපි මුල්ම කාලයේ පින්වත්නි අපි নমස්කාර කරේ චක්‍රයකට. ධර්ම චක්‍රයට ප්‍රතිමා වහන්සේ නමක් තිබුණේ නැහැ. ඒක හොඳට බලා ගන්න පුළුවන් මිහින්තලේ කන්ටුක සෑය අර අනිත් පැත්තේ තියෙන සෑය මළුවට ගියාම අද ඩිංගක් ඉතුරු වෙලා තියෙනවා අර ශ්‍රීපතුල සහ ධර්ම චක්‍රය කියන එක. ඒතර ප්‍රතිමා වහන්සේලා භාවිතා කළේ නැහැ. ක්‍රිස්තු පූර්ව 3 මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ බණ කියන කාලෙත් ප්‍රතිමා වහන්සේ කෙනෙකුට ලංකාවේ වන්දනා කළේ නැහැ. වෙන කතන්දර තියෙන ඒව මට කියන්න බෑ. නමුත් අපේ ළඟ දැනට ඉතුරු වෙලා තියෙන දේවල්. හැබැයි අර ධර්ම චක්‍රය පෙන්නවා. එතකොට ධර්ම චක්‍රය කියන එකට මේ චක්‍ර දෙකමයි තියෙන්නේ. භව චක්‍රෙත්යි අර අනිත් චක්‍රෙත් නිරෝධ චක්‍රෙත්යි තියෙන්නේ. ඒක වෙන් කළා කියනකොට නිරෝධ චක්‍රයට කිව්වා අනුත්තරං ධම්මචක්කං. අරකට කිව්වා භව චක්‍රය කියලා. ඒ දෙකම එකතු කරලා හදපු එකට ධම්මචක්ක කියන පාවිච්චි කළා. ඒ ධම්මචක්කේ හරිම ධර්ම චක්‍රයේ තියෙන්නේ අශෝක මහ රජුරෝ හදපු ධර්ම චක්‍රය.
අර සිංහයෝ 4 දෙනෙක් මුදුනේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ 4 දිසාවට සිංහනාද පවත්තනවය. මොකද්ද පවත්තන සිංහනාදේ? මේ ධර්ම චක්‍රය පිළිබඳව. ඒ ධර්ම චක්‍රයේ තියෙනවා පින්වත්නි අර ඇඳි අර කරත්ත ඇඳි වගේ ඒවා 8ක් නෙවෙයි 24ක්. අන්න 24ක් තියෙනවා. එතකොට 24න් 1/12ක් භව චක්‍රය පෙන්නුවා. අනිත් 12න් ධම්ම චක්‍රය පෙන්නුවා. ඒ ඔක්කොටම කිව්වා ධම්ම චක්ක කියන වචනේ පාවිච්චි කරා. එතකොට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අනුත්තර වූ ධර්ම චක්‍රය. එතකොට දැන් අපිට පුතුජන මනසක් කියලා කියන්නේ පුතුජන මනස කියලා කියන්නේ භව චක්‍රයෙන් සංග්‍රහිත භව චක්‍රයෙන් පිරීලා ඉන්න පුජ්‍යලයා කියන එකයි. පුතුජන සත්වයා කියලා කියන්නේ. එතකොට මේ පුතුජන සත්වයා භව චක්‍රෙන් යුක්ත නම් එයා මේ අසත් ධර්මයේ ඇලුම් කරනවා. ඒ කියන්නේ ඇහැ පිනවන්ට කැමති වෙනවා, කන පිනවන්ට කැමති වෙනවා, දිව පිනවන්ට කැමති වෙනවා, සම පිනවන්ට කැමති වෙනවා. මේ ආදී වශයෙන් ආයතන පිනවන්ට කැමති වෙනවා. අසත් ධර්මයට කැමති, සත් ධර්මයට කැමති නෑ. ඒ අසත් ධර්මයෙන් යුක්ත එක්කෙනා ඔන්න තවත් එහාට යනකොට මේ ධර්ම චක්‍රය තියෙන්නේ අර අසත් ධර්මයට කැමති පුතුජන කර්ම විඥාණය එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥාණයට නමක් තමයි භව චක්‍රය කියලා කියන්නේ. අන්න භව චක්‍රය. ඒක කැරගෙන සංසාර. ඊළඟට අනුත්තර ධම්ම චක්‍රය කියලා කියන්නේ පින්වත්නි විඥානං අනිදස්සනං කියන එක. කිසිම නිදර්ශනයක් දක්වන්න බැරි මේ අහස වගේ නිරෝධ වෙච්ච හිත තමයි අනුත්තර වූ ධර්ම චක්‍රය කියලා කිව්වේ. ඒ අනුත්තර වූ ධර්ම චක්‍රය ලබාගත්තා වූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අර සේල බ්‍රාහ්මණයට කිව්වා මමත් රජ කෙනෙක් මජ්ක්‍ධිම නිකායේ. මම බුද්ධ රාජ එහෙම නැත්නම් ධර්ම රාජ කියලා කිව්වා. ධර්ම රාජ කියන වචනේ පාවිච්චි කරේ සූත්‍රයේ. ධර්ම රාජ. ඒ ධර්ම රාජ කියලා කිව්වේ මොකද? භව චක්‍රයට අහු වෙන්නේ නැතිව ඒක තේරුම් අරගෙන ඒක නිරෝධ කරපු නිසා. ඒකට යටත් නුණු නිසා. ඒකෙන් මතුණු නිසා. ඒකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු නිසා ධර්ම රාජ. එතකොට පුජ්‍යලේ පරාජය කළා නෙවෙයි ධර්ම රාජ ලබාගත්තේ. තමා තුළම මේ සංසාරේ ක්‍රියාත්මක වෙන අවාසනාවන්ත ධර්ම තේරුම් අරගෙන පරාජය කළා. තමන් බුද්ධ රාජ්‍යයටපත් වුණා. ඒ බුද්ධ රාජ්‍යය තුල තියෙන අනුත්තර වූ ධර්ම චක්‍රය. එතකොට මේ අනුත්තර වූ ධර්ම චක්‍රය තමයි අවුරුදු 45ක් තිස්සේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝකයාට හෙළි කළේ. ඒ අනුත්තර වූ ධර්ම චක්‍රය පෙරලනකොට මේ සිව් දිසාවට ඒක ඉක්මවා යන්න කිසිම කෙනෙක් දේවේනවා දෙවියෙක් නැහැ. මාරේනවා මාරේක් නැහැ. බ්‍රහ්මුණාවා බ්‍රහ්මෙක් නැහැ. කේනචිවා කිසිවෙක් නැහැ. ඒ ඇයි දෙවියද මාරයාද බ්‍රහ්මයාද අනිකුත් මිනිස්යෝද නරකතරි සම්ප්‍රේත අසුරනිකාවල සත්වයන්ටදම හිමි වී තිබෙන්නේ භව චක්‍රේ විතරයි. අර ගල් ගැහිච්ච ගොනු ගැහිච්ච කර්ම විඥානය විතරයි. දැන් මේ කර්ම විඥානය තේරුම් ගත්තා වූ සිද්ධාර්ථ ගෞතම බුදුහාඳුරු මේ තුන් ලෝකේ පළවෙනි උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තමයි මේක පළමුවෙන්ම සිද්ධ කළේ. ඒ බව අර උපකාජීවකයට ප්‍රකාශ කරනවා මම තමයි ලෝකේ පළවෙනි රහතන් වහන්සේ කියන වචනේ. අරහත් භාවයටපත් වුණු. ඒ අරහත් භාවයටපත් වුණු තමන් වහන්සේ තමයි මේ ලෝකේ පළවෙනි ඇත්තා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා.
එතන් පටන් උන්වහන්සේ අවුරුදු 45ක් පෙරළුවා ධර්මරාජයේ කැටියට අනුත්තරං ධම්මචක්කං අනුත්තර වූ ධර්මචක්‍රය. ඒ අනුත්තර වූ ධර්මචක්‍රය පින්වත්නි මේ පුතුජන මනසින් යුක්ත සත්‍යයට ලේසියෙන් තේරුම් ගන්නට බෑ. මොකෝ බොහෝ කාලයක් මේ අය පුරුදු කරලා තියෙන දේ නිසා. නමුත් පින තියෙන අප්‍රමාදී ගුණය තියෙන වීරිය තියෙන එක්කෙනා අතහරින්නේ නැහැ පින්වත්නි. මේක කොහොම හරි Taman අවබෝධ කරගන්නවා කියන වැටහීමෙන් යුක්තව වැඩ කරනවා. එහෙම එක්කෙනා කොයි වෙලාවකවත් කල්පනා කරන්න එපා අනේ අපිට නිවන් දකින්න හම් වෙන්නේ නැහැ මේ අභිධර්ම පාඩම් කරේ නැති වුණොත් කියලා. අභිධර්මයේ ගැන කලබල වෙන්න එපා. අභිධර්මයේ මිනිස්යන්ට දේශනා කරපු දේශනාවක කියලා කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒක දෙවියොත් එක්ක ඒ ගණතුණුව බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. ඒ නිසා මේ අය අනුන්ගේ දේවල් වලට අත දාන්න යන්න එපා. මේ ඇත්තන්ට දේශනා කරපු ධර්මයක් අපේ බුදුහාමුදුරුවෝ තියෙනවා. එදා බරණැස් නුවරට ගිහිල්ලා දේශනා කළේ අභිධර්මයේ නෙවෙයි මේ අනුත්තර වූ ධර්මචක්‍රය. එතකොට ගිහි පැවිදි ભેදයක් නැතුව මේ තුන් ලෝකයේම මිනිස්යන්ට මේ මනුස්ස ජීවිතවලට දේශනා කරපු ධර්මයක් තියෙනවා. අන්නේ ධර්මය මට ඇහෙනවා ටෙලිවිෂන් එකේ කියනවා අභිධර්මේ නැත්තම් නිවන් දකින්න බෑ කියලා. ඉතින් ඒ ඇත්තන්ගේ එක්තරා විදිහක මනසේ මොකක් හරි ලොකු අසනීපයක් තියෙනවා. ඒ අසනීප ඔක්කොම හොද කරන්න බෑ මට තනි පුජ්‍යලයකට මේ ලංකාවේ හැමතැනම ගිහිල්ලා. නමුත් මේ බණහන ඇත්ත හොඳට හිතට ගන්නට ඕනම කෙනෙක් මගෙන් ප්‍රශ්න කරන්නට මම යන්නේ ඉස්සෙල්ලා මිනිස්යන්ට දේශනා කරපු ධර්මයේ ඉගෙන ගන්නට නිවන් දකින්න ඕන නැති වැඩ කරන්න යන්නේ නැතුව. මේ නිකම් බොරුවට ගණන් සාත්තරා වගේ කටපාඩම් කරන්න නැතුව අරෝමේ. තමන්ගේ සිත පිළිබඳ විග්‍රහය අවබෝධය ලබා ගන්න. මේ අභිධර්මයේ ඉගෙන ගත්තේ නැති නිසා කියනව නෙවෙයි මගේ අන්තිම දේශනාවේ මේ ඇත්තන්ට ප ဋ ාණ දේශනාව මම කරනවා. මම ඒවා සියල්ලක්ම ඉගෙනගෙන ඉවරයි. නමුත් මම දන්නවා මේ මහ ජනතාවට උවමනා කරන්නේ මොකද්ද කියලා. සිද්ධාර්ථ ගෞතම බුදුහාඳුරෝ එදා භික්ෂුන් වහන්සේලා එක්ක සින්සෝප වනේ ඇත්තේරිය වනයක් ළඟට යනකොට අර කොළ හතරක් අතර අරගෙන ප්‍රකාශ කළා. ඒකත් මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. මහණෙනි මං අවබෝධ කරගත්තා වූ ධර්මයේ මේ කැලේ කොළ හා සමානයි. නමුත් උඹලාට දේශනා කරන්නේ මෙන්න මේ අතට ගත්ත කොළ කිහිපය මේ කොළ හතර වගේ ධර්මයක්. මේ ටික උඹලාට ඇති. මොකද්ද මේ කොළ හතර? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන කොළ හතර. එහෙනම් උන්වහන්සේ අපිට අවුරුදු 45ක් දේශනා කරපු සෑම සූත්‍රයකින්ම අනුත්තර ධර්ම චක්‍රයෙන් උන්වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය. හැම සූත්‍රයකින්ම අපිට පෙන්වන්නේ චතුරාර්ය සත්‍යය. එතකොට යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගන්න ඕන මොකද්ද? චතුරාර්ය සත්‍ය වෙන මොකක්වත් නෙමෙයි. එතකොට එක්තරා ඒ නිසා තමයි මං කිව්වේ කල්පනාවෙන් හොඳ සිහියෙන් යුක්තව හැම වචනයක්ම මේ කියන හැම වචනයක්ම හරි ඕනකමින් කියන වචන කල්පනාවෙන් බණහන්න නිදා ගන්න නැතුව. එතකොට තේරෙන්නේ නැහැ කියලා අභිධර්ම පාඩම් කරන්න එපා නිදාගනිමින් නිදිමරම. හොඳට ඉගෙන ගන්න. තමන්ගේ ජීවිතය ගැන මේ කියන්නේ. එතකොට අපිට අර සද්ධර්මයේ ඇහෙන්න ඕන. සද්ධර්මයේ ඇහෙන්න ඕන. අන්න ඒ සද්ධර්මයේ කියලා කියන්නේ මොකද්ද කියන එක දැන් කියලා දුන්නා. සාරාංශය. හරීම මිහිරියේ ටික. හොඳට නැවත අහන්නයි කියපු සද්ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. ඊළඟට අසත් ධර්මය නැති කරන්නයි හදන්නේ. ඒකට අපි පාවිච්චි කරන තව එකක් යෝනිසෝ මනසිකාරය. නුවණින් දැකීම බැලීම. ඒ නුවණින් කියලා කියන්නේ පින්වත්නි
ප්‍රඥාව කොහොමද අපි දියුණු කරගෙන මේක බලන්නේ? භික්ෂුන් වහන්සේට පාවිච්චි කර වචනය ප්‍රත්‍යවේක්ෂා කියන වචනය. අර යෝනිසෝ මනසිකාර කියන වචනේම තමයි වෙන විදියකට බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේට ප්‍රත්‍යවේක්ෂා කියන වචනය. නුවණින් මෙනෙහි කිරීම, නුවණින් දැකීම. එහෙනම් නුවණින් දකින්න ඕන අපිට එහෙ මෙහෙ දුවන්ට උවමනා කරන්නේ නැහැ. අර සින්සෝපමාවෙන් දේශනා කරපු චතුරාර්ය සත්‍ය ඉමස්මින් විහාම මත්තේ කලේබරේ දුක්ඛංච දුක්ඛ සමුදයංච කියපු විදිහට මේ බඹයක් පමණ ලෝකයේ තුල කොහොමද මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරගන්නේ කියන එක තමයි අපි දැනගන්න ඕනේ. අන්න ඒක දැනගත්තාම පින්වත්නි එයාට බුදුහාමුදුරෝ දේශනා කරන සෝතාපන්න වෙන්න පුළුවන් මේ සද්ධර්මයේ ඇසීමෙන්. සුතවාර්ය ශාවක සද්ධර්මයේ ඇසීමෙනුත් යෝනිසෝ මනසිකාරයක් කියන මේ දෙක පාවිච්චි කරන කෙනෙකුට ඒකාන්ත කොටම සෝතාපන්න වෙන්න පුළුවන්. ඉතින් සෝතාපන්න නොවෙනව නම් නොවෙන්නේ මොකක් නිසාද? එක්කෝ සද්ධර්මයේ ඇහෙන්නේ නැහැ. සද්ධර්මයේ කියලා ඒ ඇත්තන්ගේ ධර්ම තමයි දේශනා කරන්නේ. සද්ධර්මය ඇහෙන්න ඕන. ඊළඟට යෝනිසෝ මනසිකාරය නුවණින් බලන්ට අපි තේරුම් ගන්න ඕන. අන්න ওই කාරණා දෙක තමයි යම් කෙනෙකුට සෝතාපන්න වෙන්න හේතු වෙන්නේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මම අද පුංචි සූත්‍රයක් දේශනා කර පුංචි කියලා જાතියක් නෑ. ඔක්කොම ඊටාම ගැඹීරයි. ඉතින් මේ ධර්ම ගැඹුරු වෙන්න තවත් හේතුවක් තමයි මේවා සුමනතර හාමුදුරන්ගේ බණ නෙවෙයිනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැඹුරු. ඉතින් මගේ ධර්මයේ වුණා නම් ඔන්න සරල දේවල් කියලා මේගොල්ලන් හිනස්සවන්න තොර කාලීන බණක් කියලා. ඉතින් මේ අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය අපි කාටත් අමාරුයි. ඒක දුරනුබෝධෝ දුකසේ අවබෝධ කරගන්න ඕන. මහන්සි වෙලා. මහන්සියෙන් අවබෝධ කරගන්න ඕන. ඒකට අපි ලොකු කාලයක් ගත කරන්න ඕන. ඒ කාලේ ගෙවන්න ඕන කොහොමද කියන බව මම මේ ඇත්තන්ට කලින් දේශනාවල උගන්වලා තියෙනවා. එතකොට එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආව මහලු බ්‍රාහ්මණයෙක්. ඒ මහලු බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා ප්‍රකාශ කරනවා නමස්කාර කළා බුදුරජාණන් වහන්සේ මම දැන් හොඳටම වයසට ගිහිල්ලා දැන් මට අනේ බුදුහාමුදුරනේ කිසියම් ධර්මයක් දේශනා කරන්න මගට පිහිට පිණිස මම දැන් වයසට ගිහිල්ලා මට මොකක්වත් කරගන්න බෑ මට පිහිට පිණිස කිසියම් ධර්මයක් දේශනා කරන්නයි කියලා මේ මහලු බ්‍රාහ්මණය ඉල්ලායි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගෙන් ඊට පස්සේ ප්‍රශ්න කරනවා බ්‍රාහ්මණය මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා. යම් විටක Taman ජීවත් වෙන ගෙදර මහ ගින්නකට අහු වුණොත් නුඹ මොකද කරන්නේ? අන්න බුදුහාමුදුරන් ප්‍රශ්න. ලොකු ගින්නකට අහු වුණොත් මොකද කරන්නේ? එතකොට මේ මහලු බ්‍රාහ්මණය කියන බුදුහාමුදුරනේ ගින්නකට අහු වුණොත් නිවන්ට බැරි කරන්ට දෙයක් නෑ අතට අහු වෙච්ච දෙයක් වැදගත් කියන දෙයක් අරගෙන එළියට බහිනවා. ඒකත් ගන්න බැරි වුණොත් කිසිවක් දෙයක් ගන්න නැතුව ජීවිතේ රැක ගන්න එළියට බහිනවා. අන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය ඔබ දන්නවද මේ ගේ ගිනි අරගෙන තියෙන බව? අන්න බුදුහාමුදුරන්ගේ බණ කතා කොච්චර ලස්සනද බලන්න. බ්‍රාහ්මණය ඔබ දන්නවද මේ ගේ ගිනි අරගෙන තියෙන බව? එතකොට බ්‍රාහ්මණය කියනවා නෑ මගේ ගේ ගිනි අන්න බලන්න ඒ ඇත්ත හිතන් ඉන්නේ මේ අර සම්මුතියෙන් Taman හදාගත්ත මේ කුටිම්බිය ගිනි ගත්තේ නෑ ඔක්කොම තියෙනවා ඒක. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බං භික්ඛවේ ආදිත්තං කිංචි භික්ඛවේ සබ්බං ආදිත්තං චක්කුං භික්ඛවේ ආදිත්තං රූපා භික්ඛවේ ආදිත්තා රූප විඥානං ආදිත්තා
රූප සම්පස්සෝ ආදිත්තෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ අර ගයාවේදී ගල් තලාවක ඉඳගෙන භික්ෂුන් වහන්සේලා 1000ක් පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි සබ්බං භික්ඛවේ ආදිත්තං මේ ඔක්කොම ගිනි අරගෙන කිංචි භික්ඛවේ සබ්බං ආදිත්තං මොනවද මහණෙනි මේ ගිනි අරගෙන තියෙන්නේ චක්කුං භික්ඛවේ ආදිත්තං ඇහැ ගිනි අරගෙන රූපා භික්ඛවේ ආදිත්තා මේ රූප ගිනි අරගෙන රූප විඥානං ආදිත්තං මේ රූප විඥානය ගිනි අරගෙන රූප සම්පස්සෝ ආදිත්තෝ මේ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම ගිනි අරගෙන සියල්ලම ගිනි අරගෙන කියලා දේශනා කරා. එතකොට සියල්ල කියන්නේ සබ්බං කියලා කියන්නේ පින්වත්නි මේ ආයතන 6ට. ඒ කියන්නේ මේ භව චක්‍රයම ගිනි අරගෙන. සබ්බං කියලා කිව්වේ ඒකයි. අපි ඒකට කෙටි කරලා කියනවා නාම රූපයම ගිනි අරගෙන. නාම රූප ධර්මයෝම ගිනි අරගෙන නාම ධර්මයි රූප ධර්මයි ඒ දෙකම එකතු වුණාම සබ්බං කියලා කියන එහෙම නැත්නම් ආයතන 6ට සබ්බං කියලා කියනවා. සබ්බම් භික්ඛවේ ආදිත්තං. එතකොට බලන්න අපි විවහාර කරන සම්මුතියේ තියෙන අපි ජීවත් වෙන කුටුම්බිය එහෙම නැත්නම් අපි ජීවත් වෙන ගේ ගිනි අරගෙන නැහැ. අපි විවහාර කරනවා. අපි ඔය දරු මල්ලන් එක්ක ජීවත් වෙනවා. නමුත් මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද්ද? මේ තෘෂ්ණාව නැමැති වඩුවා හදපු බඹයක් පමණගේ ගහකාරක දිත්තෝසි ගහකාරකං ගවේසන්තෝ මං ඒ ගහකාරකයා ගැන හෙව්වා මම ඒ ගහකාරකයා දුටුවා නැවත මේ ගේ හදන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරෝ ගහ කියලා කිව්වේ ගේ කියලා කිව්වේ තෘෂ්ණාව නැමැති වඩුවා හදන්නා වූගේ. ඒ ගේ තමයි පින්වත්නි මේ භ්‍යාම මත්තකේ මේ බඹයක් පමණ වූගේ. එතකොට බුදුහාඳුරෝ කියන මේ බඹයක් පමණ ගේ බමුණෝ හාත්පසින්ම ගිනි අරගෙන ඔබ දන්නේ නැද්ද? අන්න බණක් කියන්නේ කියලා කිව්වම කිව්ව බණ. ඒක දන්නේ නැහැ අහනවා ඇවිල්ලා බණ. දැන් මේ ගේ ගිනි අරගෙන. එතකොට මොනවද ගිනි අරගෙන තියෙන්නේ කියලා කිව්වා. එහෙනම් මමුණෝ දැන් ඔබ මේ ගේ ගිනි ගත්තට පස්සේ ගේ ගිනි අරගෙන තියෙනවා නම් මොනවයින්ද ඒ ගිනි අරගෙන තියෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා රාග දේශ මෝහ ආදී අවාසනාවන්ත ධර්මයන්ගෙන් ගිනි අරගෙන තියෙනවා. මොනවද පිච්චි යන්නේ? ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ප්‍රිය විප්පයෝග ගින්න ආදී වශයෙන් මේ එක එක විදියට ගිනි හැදි මේ ඔක්කොම පිච්චෙනවා. දැන් මේ බඹයක් පමණ ජීවිතේ නැමැති ගේ ඇතුලේ තියෙන ඔක්කොම පිච්චෙනවා. අර ජරාවෙන් පිච්චෙනවා. ජරාව කියන්නේ වයසට යනවා. දැන් ওই ගින්න දැන් මේ ඇත්තන්ට පේනවා. ජරා අග්නි ජරාවෙන් ගිනි අරගෙන තියෙනවා. දැන් හාත්පසින්ම ගිනි අරගෙන වයසට යනවා. ඒක නවත්තන්න බෑ දැන් ගිනි අරගෙන. ව්‍යාධි ගින්න, ලෙඩෙන් ගිනි අරගෙන. ප්‍රිය විප්පයෝගයෙන් ගිනි අරගෙන, අප්‍රිය සංපයෝගයෙන් ගිනි අරගෙන. ශෝක පරිදේවේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හැම එකක්ම ගිනි අරගෙන. ජාති ගින්නෙන් ගිනි අරගෙන. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ දැන් මේ ගේ ගිනි අරගෙන හාත්පසින් දැන් මෙතන බණ අහන කිසි කෙනෙකුගේ ගිනි නොගත්ත ගයක් ඇත්තේ නැහැ. මේ ඔක්කොගෙම ගේ ගිනි අරගෙන මගේ ගේ ගිනි අරගෙන ඔක්කොගෙම ගේ ගිනි අරගෙන වයසට යනවා, ජරාවට යනවා, ව්‍යාධියට යනවා, මරණයට යනවා. ඒ ඔක්කොම පිච්චෙනවා. හැම ක්ෂණයකම අසුරු ක්ෂණයකම පිච්චෙනවා. වයසට යනවා, මරණයට යනවා, ජරාවට යනවා, ව්‍යාධියට යනවා, පිච්චෙනවා. මේ ගින්නෙන් පිච්චෙනවා. හාත්පසින්ම මේ ගේ ගිනි අරගෙන. දැන් මේ ගිනි අරගත්ත ගෙන් මේ ඇත්තෝ මොනවද එළියට අරගෙන පනින්නේ? අන්න බුදුහාමුදුරුවෝ ඇහුවා ඇත්තේ.
මේ ගිනි ගත්ත ගෙයින් මොනවද එළියට අරගෙන පයින්නේ? ඉඩකඩම් අරගෙන පයින්න පුළුවන්ද? ඒවත් ගිනි අරගෙන. බඩු මුට්ටු අරගෙන පයින්න පුළුවන්ද? ඒවත් ගිනි අරගෙන. සල්ලි මුදල් අරගෙන යන්න පුළුවන්ද? ඒවත් ගිනි අරගෙන. මහා දුක් විඳලා ලබා ගන්නා වූ සහතික අරගෙන පනින්න පුළුවන්ද? ඒවත් ගිනි අරගෙන. එහෙනම් ගිනි නොගත්ත දෙයක් නැහැ. කොච්චර ගිනි අරගෙන තියෙනවද? අගනිතා බ්‍රහ්ම ලෝකේ ඉඳලා භූමාෂ්ටකේ ඉඳලා අගනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගිනි අරගෙන තියෙනවා. ඒ ගිනි ගත්ත නිසා තමයි භූමාෂ්ටකේ ඉඳලා අගනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වාම සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අනුත්තර ධර්ම චක්‍රය ප්‍රකාශ කළේ මුළු තුන් ලෝකෙම ගිනි අරගෙන බොලා මේ ගිනි නොගන්න දෙයක් අරගෙන එළියට ඵලයන්ලාගේ. අන්න එක තමයි අනුත්තර ධර්ම. එතකොට පේනවා පින්වත්නි එහෙනම් අපි ඥානවන්ත මිනිසයන් හැටියට අපිට පේනවා අපිට එළියට අරගෙන පනින දෙයක් නැහැ. ඔක්කොම ගිනි අරගෙන. ඊළඟට ජීවිතේ මේරගෙන පනින්නේ කියලා පනින දෙයක්වත් නැහැ. මේ ජීවිතේ අපි අර ඔක්කොම ගිනි ගන්නවා. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන ඒ සේරම ගිනි ගන්නවා. ඇයි ඒ සේරම ගිනි ගන්නේ? ජාති ගින්න නිසා. බුදුරජාණන් වහන්සේ ජාතිය කියලා පෙන්වුවේ මොකද්ද? අන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. පංච උපාදානස්කන්ධයාගේ ඉපදීමයි උන්වහන්සේ ජාතිය කියලා පෙන්වන්නේ. එතකොට එහෙනම් ඒ ජාතිය තුල තියෙනා වූ රූප වේදනා සංඥා ඔක්කොම ගිනි ගන්නවා. එහෙනම් අපිට අරගෙන පනින්න පුළුවන් මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. යම් විදියකින් අපි උපකල්පනය කළොත් මේ ඔක්කොම අත්හැරලා දාලා අපි පැන්නයි කියලා වෙන ගේකට මොකද්ද වෙන ගේ? මේ භූමාෂ්ටකේ ඉඳලා අගනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගියක් නෑ අපිට පණින්න. ඇයි? අපි දිව්‍ය ලෝකයට පැන්න. එතනත් ගිනි ගන්නවා. බ්‍රහ්ම ලෝකයට පැන්න. එතනත් ගිනි ගන්නවා. එහෙනම් පින්වත්නි මේ ගෙයින් තව ගේකට පණින්න විදියක් නෑ. ඒ නිසා බුදුහාමුදුරෝ කියනවා ඉත්තභාවඤ්ඤතා භාවා නාතිවත්තන්ති. මේ මෙතනින් එතෙන්ට යනවායි කියන එක මුලාවක්. එතනින් මෙතෙන්ට යනවායි කියන එකත් මුලාවක්. ඇයි ඒ මුලාව? මේගේ ගිනි ගන්න නිසා ඒගෙට පන්නෝ, ඒගේ ගිනි ගන්නෝ, ඒගේ ගිනි ගන්න නිසා තව ගේකට පයින්නෝ. මේක සංසාරේ හැමතැනම එන මුළු සංසාරේම ඇවිලිලා තියෙනවා. එහෙනම් පින්වත්නි බුද්ධ දේශනාවට අනුව ඥානවන්ත මිනිස්සෙක් තේරුම් ගන්න ඕන මේගේ ගිනි ගන්නව නම් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කොයිම වෙටකවත් අපිට දේශනා කරන්නේ නැහැ. මේගෙන් තවත් ගිනි ගන්න ගේකට යන්න කරුණ අපිට කියන්නේ නැහැ කියලා දැන් ඕනම ඩිංගක් හරි මොලේ තියෙන කෙනෙකුට තේරෙන්න ඕන. එහෙනම් දිව්‍ය ලෝකවල යන්නද අපේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ කියන එක දැන් හොඳට තේරෙනවා. බ්‍රහ්ම ලෝකවල යන්නද බණ කියන්නේ? ඒ කොහෙවත් යන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ගින්න නිවන්න ඕන. කොතන ඉඳගෙනද? ගිනි ගන්න තැන ඉඳගෙනම නිවන්න ඕන. මෙතනින් වෙන තැනකට ගිහිලා නිවන්න තැනක් නැහැ. ඒ තැන් වලට ගින්න තියෙනවා නම් මේ ගිනි ගන්න තැනම ඉඳගෙන නිවන්න ඕන. ඒ නිවන්ට හොඳම තැන තමයි මේ ගිනි ගන්න ලෝකය තුල මනුස්සගේ. ඒක ගිනි ගන්නව තමයි. ගිනි ගන්න උනාට එතන ගින්න නිවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් ගින්න පත්තු කරගත්තේ කවුද? තමන්මනේ. ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හය වැරදි විදියට පාවිච්චි කරලා මේ ගේ ගිනි තියාගත්තා. දැන් ගේ ගිනි තියාගත්තනම් නිවන්නත් ඒ ඇත්තටම හැකියාවක් එයාටම ගිනි අවුලෝ ගන්න හැකියාව තියෙනවා වගේම නිවා ගැනීමේ හැකියාවකුත් අන්න ඔන්න ඔයි කාරණාව සබ්බං භික්ඛවේ ආදිත්තං කියන එක තමයි ගිහිගේ ගිනි ගොඩක් කියලා කියන්නේ. අන්න ගිහිගේ ගිනි ගොඩක් කියන විවහාරය ආවේ නිකන් නෙමෙයි. අර දහමෙන් ආවේ. අර සූත්‍ර වලින් ආවේ. එහෙනම් අපේ මේ ගිහිගේ ගිනි ගොඩක් කියලා කියන්නේ ඒකයි. එතකොට පැවිදිගේ ගිනි ගොඩක් නෙවෙයිද? පැවිදිගේත් නිවන් අවබෝධ කරනකම්ම ඒකත් ගිනි ගොඩක්. ඒගොල්ලනුත් ගින්නේ තමයි ඉන්නේ. ඒගොල්ලනුත් වයසට යනවා, ජරාවට යනවා, ව්‍යාධියට යනවා, ලෙඩ වෙනවා, මරණ බයෙන් ඉන්නෝ ඔක්කොම.
හැබැයි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ආර්ය මාර්ගයට පත් වෙලා ආර්ය ප්‍රතිපදාව සාක්ෂාත් කළ උත්තමයන් වහන්සේලා පින්වත්නි ගේ නිවාගෙන ඉන්නවා. එතකොට පේනවා සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් අන්න තමන් වහන්සේගේ නිවාගෙන ඉන්නවා. දැන් උන්වහන්සේලා ඉන්නේ නිවිච්ච තැනක. අන්නේ නිවිච්ච තැනක ඉන්න හින්දා අපි කියනවා නිවන් දැකලා කියලා. එහෙනම් නිවන් දකින්නවා කියන්නේ නිවාගත් කට්ටිය. නිවාගත් කට්ටිය නිබ්බාන යතා අයම්පදීපෝ පහනක් නිවුණා වගේ ගින්නක් නිවුණා වගේ පන්දමක් නිවුණා වගේ කියලා තමයි සූත්‍ර පිටකේ තියෙන්නේ. ඒ හාමුදුරුවෝ කියන ඒවා නෙවෙයි. ඒ සූත්‍ර පිටකේ තියෙන්නේ. මහණෙනි මේ ගින්නක් නිවුණා වගේ පහනක් නිවුණා වගේ පන්දමක් නිවුණා වගේ තමයි මේ නිවීම කියන එක. එතකොට පේනවා දැන් අපිට අර වෙන ගේකට පණින්න විදියකුත් නැහැ අරගෙන පණින්න දෙයක්කුත් නැහැ. අන්න අරගෙන පණින්න දෙයක්කුත් නැහැ කියන එක නම් ටිකක් ගැඹුරුයි ගොඩක් වෙලා බණ කියන්න වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට අර මුලින් කරපු දේශනා ටිකක් කල්පනා කරලා තමනුත් මේ දේශනා ටිකක් තේරුම් ගන්න ඕන. දේශකයන් වහන්සේටම හැමදේම කියන්න බෑ. එතකොට පේනවා අපි එහෙනම් පින්වත්නි පින් විතරක් අරගෙන මේ ගෙයින් පැන්නොත් ඒ ගිනි ගන්නවා. ඇයි දැන් මේ පිනෙන් ලබාපු ගේනේ ගිනි අරගෙන තියෙන්නේ? එතකොට ඒවත් අරගෙන. එහෙනම් අපි මෙතනින් ලබා ගන්න ඕන මොකද්ද? අර කියපු මාර්ගඵලයක් යම් විදියකින් ලබා ගත්තොත් ඒ මාර්ගඵලයට කියන නියති ගති. අන්න ඒක ගිනි ගන්නෙ නැහැ. අපි කියන්නේ යම් විදියකින් සෝතාපන්න වුණයි කියලා සෝතාපන්න වෙච්ච එක ගිනි ගන්න නැහැ. ඒක ගිනි ගන්න නැහැ. ඒ ටික තිබිද්දී අනිත් ඒවා ගිනි ගන්න. අනිත් තව හතක් තියෙනවනේ. මොනවද හත? අර කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. තව හතක් තියෙනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ කියන්නේ මේ හත ඉවර කරනවා අර අටකට එන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ හත ගිනි ගන්න. තුනක් ගිනි ගන්නේ තුනක් ගිනි ගන්නේ නැහැ. දැන් මේ බණ අහන ඇත්තන්ට දැන් මෙහෙම දේශනා කරනකොට පින්වත්නි හොඳටම තේරෙනවා දැන් තමන්ගේ හිතේ විචිකිච්ඡාවක් මොකක්වත් නැහැ. මොකද අනේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන්ම තමයි නිවන් අවබෝධ කරන්න ඕන කියන එක දැන් තේරෙන විචිකිච්ඡා ගතිය අඩු වෙනවා. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ මොකද්ද? වැරදි දේවල් කරලා මේ වැඩේ කරගන්න බෑ කියලා මේ දේශනා නමේ අහපු ප්‍රමාණයට උනත් තේරුම් ගන්න පුළුවන්. වැරදි මත, වැරදි දෘෂ්ටි, වැරදි මල් මාලා, වැරදි පූජා, භජන් ස්තෝත්‍ර කියලා මේ වැඩේ කරන්න කියලා අන්න සීලබ්බත පරාමාසයත් අයිති. දැන් මේ අතට ලොකුවට තියෙන්නේ සත්කාය කියන එක. මොකද්ද? කාය කියන්නේ සමූහය කියන එක. සත් කියන්නේ ඇත්තක් හැටියට මේ සමූහය තියෙනවා. මොකද්ද මේ සමූහය? මේ නාම රූප සන්තතිය. මනේ වැටෙනවා මේක හරියට ප්‍රතිබිම්බයක් වාගේ හරියට අර දිය වලක් ළඟට පැහැදිච්ච දිය වලක් ළඟට කෙනෙක් ගියාම තමන්ගේ ශරීරයේ තමන්ගේ මූණ පේන්න වගේ අර විඥාණය තුල ප්‍රතිබිම්බණය වෙනවා පින්වත්නි නාම රූප සන්තතියක්. අන්නේක තමයි සන්තතිය කියලා කියන්නේ මොකද? එකක් දෙකක් නෙවෙයි. ඇහැ පදනම් කරගෙන, කන පදනම් කරගෙන, දිව පදනම් කරගෙන එක දිගට ඉපදි යන්නා වූ නාම රූප සන්තතියක් තියෙනවා. ඒ නාම රූප සන්තතිය තමයි අර කාය කියලා කිව්වේ. සමූහය. සත් කියලා කිව්වේ ඒ මම තමයි. ඒ මගේ තමයි. එය නිට්ටය තමයි. එය සැප තමයි කියන වැරදි දිට්ඨිය. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. ඒක තමයි අපිට ලේසි වෙන්නේ නැත්තේ පින්වත්නි අයින් කරන්න. එතකොට පේනවා එහෙමනම් මේ ගිනි ගන්නවා කියලා කියන්නේ මොකද්ද?
එහෙනම් සංයෝජන 10ක් උපදෝමින් මුළු තුන් ලෝකේම අපි ඇසුරු කරන්නා වූ සියල්ලක්ම ගිනි ගන්නවා කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට චක්කුම් භික්ඛවේ ආදිත්තං මේ ඇහැ ගිනි ගන්නවා. ගිනි ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අර ජාතියට උමනා කරන, ජරාවට උමනා කරන, ව්‍යාධියට උමනා කරන, මරණයට උමනා කරන ධර්මයන් උපදවන. ඇයි ඒව උපදවනවා නම් ගිනි ගන්නවයි කිව්වේ? බුදුහාමුදුරෝ ගින්නේ කියලා මේ සූත්‍රය දේශනා කළේ ඒවට. එතකොට ආර්ය පරිේෂණ සූත්‍රයේ ඒව අනාර්ය ධර්මයේ හැටියට පෙන්වුවා. එහෙනම් ගින්නේ කියලා මෙතන ඒව පෙන්වුවා නම් ඇහිම් බලලා ජාතියට උමනා කරන දේ අපි උපදවනවා. ඒ කියන්නේ ඉපදීමට උමනා කරන දේ හරි ගස්සනවා. ඊළඟට ජරාවට, මරණයට, ව්‍යාධියට මේ ගිනි ගන්නා වූ ධර්මවලට අවශ්‍ය දේවල් පින්වත්නි අපි එකතු කරනවා. එකතු කරනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා චක්කුම් භික්ඛවේ ආදිත්තං. ආදිත්තං කියන්නේ ගින්න. ඇහෙන් එහෙනම් හැමතිස්සෙම ගිනි උපදවනවා. සෝතං භික්ඛවේ ආදිත්තං. එහෙනම් මේ කනෙන් අහලා ගිනි අවුලවනවා. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ කොහොමද? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati. ඇහෙන් ඇලුන නිසා ප්‍රිය මනාප රූපයන්හි uppajjati අර පංච උපාදානස්කන්ධ නැමැති ජාතිය ඒ ලෝකය හටගත්තා. ඒ නිසා බුදුහාමුදුරෝ මේ චක්කු ලෝක කියන වචනේ එතන පාවිච්චි කරන ඇහැ නැමැති ලෝකය. සද්දං ලෝකේ, සද්ද ලෝක කියන වචනේ. එතකොට පේනවා මේ විදියට මේ ආයතන හයටම ලෝක කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට මේ ලෝක කියන වචනේ පාවිච්චි කරා දැන් මෙතන ආදිත්ත කියන වචනේ පාවිච්චි කරනවා මේ හයම ගිනි අරගෙන. මේ හයම ගිනි ගන්නවා. ගිනි ගන්න දේ උපදවනවා. ඊළඟට රූපා ආදිත්තා අන්න මෙතනින් උපදවන රූපයත් ගිනි ගන්න එක. මොකද්ද මෙතනින් උපදවන රූපය? මේ ඇති රූපය නෙවෙයි අර සාත රූපය, ප්‍රිය රූපය කියන එක. තමන් හදාගත්තා වූ තමන් කැමති රූපය කියන එකයි. තමන් හදාගත්තා වූ රූපය. තමන් නිර්මිත රූපය. නිර්මිත රූපයක් කියලා තියෙනවනේ. ඒ නිර්මිත රූපය නිර්මිත කළේ කොහොමද? මනෝමය, දවමය, රන්මය, ලීමය, රිදීමය, මනෝමය. සිංහල උගන්වන්නේ උපාසකම්මල අපිටත් පුංචි කාලේ. මනෝමය. ඒ රූපය හදාගත්තේ කොහෙන්ද? හිතින් හදාගත්ත. අන්නේ හිතින් හදාගත්ත රූපයට තමයි කිව්වේ නාම රූපය. මොන රූපයද? නාම රූපය. එහෙනම් දැන් නාම රූපය අන්න රූපා ආදිත්තා ඒකත් ගිනි ගන්නවා. මේ හදාගත්ත නාම රූපෙ ගිනි ගන්නවා. රූප විඥානං ආදිත්තා ඒ තමන්ම හදාගත්ත රූපයයි හඳුනාගන්නේ. වෙන හඳුනා ගන්න රූපයක් නැහැ. එහෙනම් චක්කු විඥාන කියලා කිව්වේ හදාගත්ත රූපය හඳුනා ගන්න මිසක් හැබෑ රූපය හඳුනන්නේ නැහැ. හැබෑ රූපය හඳුනන්නේ නැහැ. එහෙනම් හදාගත්ත රූපය හඳුනා ගන්නා වූ විඥානයත් මායාකාරයක කියලා කිව්වේ මොකද? අර හදාගත්ත දේ විතරයි හඳුනන්නේ. හදාගත්ත බවක් හෝ ඊට ඔබෙන් ඇති රූපයක් විඥානය හඳුනන්නේ නැහැ. ඒ නිසා විඥානය ඥානයක් නෙමෙයි. අර හදාගත්ත රූපය අඳුර ගන්නා වූ අනුමාන තත්වයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා විඥානං ආදිත්තං ඒකත් ඊළඟට චක්කු සම්පස්සෝ ආදිත්තෝ ඒක නිසා යම් ස්පර්ශයක් ඇති වෙනවනම් එසයි රූපයයි රූප විඥානයයි මේ තින්නම් සංගති පස්සෝ ස්පර්ශයක් හට ගන්නවනම් ඒ ස්පර්ශය හටගන්නේ තර හදාගත්ත රූපය තුලමයි වෙන තැනක නෙමෙයි. තමන් හදාගත් තැනක තමයි ස්පර්ශය. ඒ ස්පර්ශයත් පින්වත් ඒ නිසා ආදිත්තං කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා.
ඊළඟට යම්පිදං සම්පස්සෝ සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා ආදිත්තං. එතනින් හැප්පිලා ස්පර්ශය වෙලා යම් වේදනාවක් හට ගන්නවනම් වේදනාව කියන එකත් අර ගිනි දැල්ලක් වගේ. ගිනි කූර අර ගිනි පෙට්ටිය ඇතිල්ලෙනකොටම අර ස්පර්ශයත් එක්කපත් වෙනවා ගිනි දැල්ලක් වගේ වේදනාව. ඒ වේදනා ස්කන්ධයත් සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා ආදිත්තං ඒකත් ගිනි අරගෙන කියලා බුදුහාමුදුරුවෝ. එහෙනම් පින්වත්නි මේ ඔක්කොම හාත්පස මුළු ගේම ගිනි අරගෙන මේ එහෙනම් අපිට තෘෂ්ණාව නැමැති වඩුව හරි ගස්සලා දුන්නේ පින්වත්නි ගිනි ගත්ත ගයක්. ගිනි ඇවිලිච්ච ගයක්. ගිනි ගොඩක්. අපි එහෙනම් මුළු ජීවිතේම මොකද්ද කරන්නේ? හොරි කහ කහ ගිනි තපිනෝ. හොරි කහ කහ හොරි කහනවා කියලා කියන්නේ මොකක්ද? පොඩි වේදනාවක් මේ ඇහැ පිනවනකොට පොඩි සතුටක් වගේ එකක් දැනෙනවා. කන පිනවනකොට සතුටක් වගේ, දිව පිනවනකොට සතුටක් වගේ දැනෙනවා. හරියට අර හොරියක් දදයක් කහනකොට පොඩි සැපක් වගේ තියෙනවා. අර බුදුහාඳුනෝ තව සූත්‍රයක පෙන්නනවා මේ හොරි කහ කහ ඉන්දියාවේ මිනිස්සු ඒ කාලේ දැනුත් එහෙමයි. ඒ කාලේ අර ගිනි ගොඩවල් ගහලා ගින්දරට අර දදේ පොඩ්ඩක් රත් කරනවා. රත් කරනකොට පොඩි සැපක් තියෙනවා. ඒක නේද මේ කිව්වේ ආධ්‍යාත්මිකව. හොරි කහ කහ ගිනි පිඹිනෝ. එහෙනම් සංසාරය කියන්නේ ඕක. ඉතින් ඕකට කැමතිද? ඕකට කැමති නැහැ. ඕකට අකමැති ඇත්තන්ට ওই අකමැති භවෙන් නිදහස් වෙලා පරම ශාන්ත තත්වයක් අවබෝධ කරලා දෙන්න තමයි පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ. අපි අඬවන්නවත් නැවත හොරියක් හදලා කස්සවන්න නෙවෙයි. දැන් අද බුද්ධ ආගමට අනුව මේ හොරිය මදියට තව ලොකු හොරියක් හදාගෙන කහන්න තමයි හරි ගස්සන්න හදන්නේ. ඇයි? ඒ වගේ මෝඩ මිනිස්සු ඉන්න තාක්කල්ම මේ හොරි හදලා හොරි බෝ කළා මේක ඉස්සරහට යවන්න හදනවා මිසක් මේක නවත්තන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ වගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. අපේ බුදුහාමුදුරුවෝක තේරුම් අරගෙන ඥානවන්ත මිනිස්සුන්ට කියන නැගී හිටින්ට. දැන් ওই හොරි කකා හිටි ගිනි පිඹිඹ හිටියේ කාලේ ඇති. දැන් එහෙනම් මේක ඉවර කරන්න ඕන. ඉවර කරන්න හොඳම තැන මේක. එතකොට දැන් මේ ඇත්තන්ට මම ධර්මයේ පටන් ගන්නකොටම ප්‍රකාශ කළා අපේ බුදුහාමුදුරුවෝ මේ හැම සූත්‍රයකින්ම දේශනා කරන චතුරාර්ය සත්‍යයි. දැන් මේකේ කොහොමද චතුරාර්ය සත්‍ය තියෙන්නේ? අන්න ඒක බලන්න ඕන. දැන් මේ ගේම ගිනි ගත්තා ගිනි ගොඩක් කියන එක තමයි දුක්ඛං හරියට. මේ මුළු ගේම ගිනි අරගෙන. අන්න ඒක තමයි දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍ය ආකාර තුනකින් දකින්න ඕන කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේ ගිනි ගරගෙන තියෙන එක දුක්ඛං මේක දුක්ඛ සත්‍යය. ඊළඟට මේ දුක්ඛ සත්‍ය මම නුවණින්ම ප්‍රඥාවෙන්ම ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. දුක්ඛං පරිඤ්ඤයං මම මේ දුක පිළිසිඳ දැනගන්න ඕන. කවුරුවත් මට මේ දුකේ කියලා කිව්වට වැඩක් නැහැ. මටම පේන්න ඕන මේ ගේ ගිනි අරගෙන තියෙන බව. මේක හොරි කහ කහ ගිනි පිඹින එකක් කියලා මටම පේන්න ඕන. කෙනෙක් කිව්වට වැඩක් නැහැ. අන්න ඒකට තමයි දුක්ඛං පරිඤ්ඤයං. මම මේක දැනගන්න ඕන. දැන් මේක දුක්ඛ සත්‍යයි. මේක මම පිළිගෙන දැනගන්න ඕන. ඊළඟට පරිඤ්ඤාතං පරිඤ්ඤයං පරිඤ්ඤාතං කිව්වේ මේක දැකලා ඉවර කරන්න ඕන මේ ජීවිතේ. හෙටවත් ඊළඟ ජීවිතේද කල් දාන්න බෑ බුද්ධාගමට අනුව. පරිඤ්ඤාතං කියලා කිව්වේ මේක දැකලා එතකොට පේනවා සත්‍ය ඥාන කියලා කිව්වේ මේක දුක්ඛ සත්‍යයි. කෘත්‍ය ඥාන කියලා කිව්වේ පරිඤ්ඤාතං මේක පිළිසිඳ දැනගන්න ඕන. කෘතඥාන කියලා කිව්වේ මේක පිළිසිඳ දැනගෙන ඉවර කරන්න ඕන. ඒක කල් දාන්න බෑ අප්පමාදේන සම්පාදේත. අන්න එහෙනම් එක සත්‍යයක් ඒවන් ත්‍රිපරිවට්ටං වට්ට තුනකින් පෙන්නනවා. දුක්ඛ සත්‍ය, අර කෘත්‍ය ඥාන, කෘත්‍ය ඥාන,
කෘතඥාන. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. දැන් සත්‍ය ඥානයක් හැටියට මේගේ ගිනි අරගෙන මේගේ එකම ගිනි ගොඩක්. ඒක නෑ කියලා කියන්න මෙතන නෙමෙයි තුන් ලෝකෙම කිසි කෙනෙකුට නැකිටලා අත උස්සන්න බෑ බුදුහාමුදුරන්ගේ ඉස්සේ. ඇයි ඒ? බුදුහාමුදුරෝ කියන දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා කාටවත් අත උස්සන්න බෑ. මහාචාර්යවරයෙකුටත් අත උස්සන්න බෑ මේකේ ගිනි ගන්නෙ. නෑ. එයත් අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණෝ අනුපුබ්බංජාන්ති ඉපදුණු දවස් ඉඳලා වයසට යනවා. හැමතිස්සෙම ලෙඩ වෙනවා. මරණයට යනවා. ඒ කියන්නේ මේ ගිනි ගන්න තැනක ඉන්නවා. එයා ඒක පිළිගත්තත් නොපිළිගත්තත් ඒක තමයි සත්‍ය ඥානය. ඒක තමයි සත්‍ය ඥානය. ඒ සත්‍ය ඥානය කෘත්‍ය ඥානයක් බවට පත් කරන්න ඕන. මමම දැනගන්න ඕන, පරිඤ්ඤයයන් පිළිසිඳ දැනගන්න ඕන. කෘතඥානම් මේක පින්වත්නි ආයි කල් දාන්න මේක තියන්න බෑ. මේක මේ ජීවිතේදීම ඉවර කරන්න ඕන. අන්න දුක්ඛ සත්‍යයේ තියෙන විදිය. ඊළඟට පින්වත්නි සමුදය සත්‍ය, සංඋදය දැන් එදා ගියසරේ දේශනාව කළකුවා සංඋදය කියලා කිව්වේ සංස්කාර නැමැති ජලයෙන් මේ සංසාර සාගරේ හැදිලා තියෙනවා ඒක. දැන් මෙතන සංඋදය කියලා කිව්වේ මොකද්ද? සංඛාර වලින් දැන් මේ මුළු මේකම ගිනි අරගෙන තියෙනවා. අන්න අරක ජලයෙන් පිරීලා තියෙනවා. මේක තා විදියක් බුදුහාමුදුරුවෝ. දැන් මේ ගින්නෙන් පෙරලා තියෙනවා. ගිනි අරගෙන තියෙනවා. කොහෙවත් අතුරු සිදුරු නැහැ. කොතනකවත් මේ ඉසක් පොවන්ට තැනක් නැහැ. ගින්න නොගන්ට තැනක්. හැම තැනම පිච්චෙනවා. හැමතැනම ගින්දර. එතකොට සංඋදය කිව්වේ සමුදය වෙන ආකාරය. එහෙනම් මේ ගින්දර උපදින විදිය. අන්න ඇහෙන් බලනකොට චක්කුම් බික්කවේ ආදිත්තං. ඇහෙන් බලනකොට ප්‍රිය රූපය, සාත රූපය, ප්‍රියයි මනාපයි හොඳයි කියලා ආදී වශයෙන් යම් කිසි විදියෙන් චිත්ත පරම්පරාවක් තුල ගොඩනගනව නම් අන්න ඒක තමයි පින්වත්නි මේ ගින්න ඉපදීමේ ක්‍රියාකාරීත්වය. ඒකට තමයි ආදිත්ත පරියාය සූත්‍ර. පරියාය කියන්නේ පිළිවෙල, සූත්‍ර කිව්වේ හැදෙන විදිය. හැදෙන විදිය නූලටත් කියන සූත්‍රයක මෙතර සූත්‍රය කිව්වේ හැදෙන විදිය. මේ ගින්න හැදෙන විදිය සංඋදය. ඇහෙන් බලනකොට මේ ගින්දර හට ගන්න විදිය පිළිවෙල. අන්න ඇහෙන් බලනකොට වැරදි විදියට අපි මේ ගින්නට උවමනා කරන දේවල් එකතු කරනවා. කනෙන් අහනකොට ගින්නට උවමනා කරන දේවල් එකතු කරනවා. අන්න ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා පහතබ්බං පහීනස්ස. ඒකත් අර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. සත්‍ය ඥානය කියන්නේ සංඋදය වෙන විදිය. මෙන්න මේකයි කියලා දැනගන්න ඕන. මේක සංඋදය වෙන විදිය මේක. ඒක ඊළඟට අපි දැනගන්න ඕන පින්වත්නි මේක පහීනස්ස මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා අපි දැනගන්න ඕන. මේක අයින් කරන්න ඕන. මේක නැති කරන්න ඕන. නැති කරන පිළිවෙල මේකයි කියලා දැනගන්න ඕන. අන්න ඒක ප්‍රත්‍ය වශයෙන් අවබෝධ කරගන්නා වූ තත්වයක් නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනෝ කෘත්‍ය ඥාන. මේකේ ඇති මෙන්න මේකයි මේක මේ විදිහට කරන්න ඕන කියලා දැන. ඊළඟට කෘතඥාන මේක මේ සංඋදය වෙන එක නතර කරන්න ඕන. ඒකත් කල් දාන්න බෑ. ඒකෙත් අර විදිහට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තුනකට තිපරි වට්ටම් කියලා වට්ට තුනකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. රවුම් තුනකින්. ඊළඟට නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍යය කියලා කිව්වේ මොකද්ද? නිරෝධ වෙන හැටි. දැන් මේක සමුදය වෙනවනම් මේ සමුදය වෙන්නා වූ මේ අනුසෝතගාමී తত্ত্বය නිරෝධ වෙන්නා වූ නිරෝධගාමී తত্ত্বය පටිසෝතගාමී తত্ত্বය. මේක වැළැක්වීම. මේක වළක්වන්න ඕන. එහෙනම් වෙන තැනකට ගිහිල්ලා නෙවෙයි මේ ගිනි ගන්න තැනම ඉඳගෙන. එහෙනම් වළක්වන්න ඕන. අන්න ඒක වළක්වන්න ඕන. මේක වැළැක්විය යුතුයි. මේක අවබෝධ කළ යුතුයි. මේක ඒකාන්ත කොටම අවබෝධ කළ යුතුයි. අවබෝධ කළ යුතුයි කියන தත්ත්වය යම් කිසි කෙනෙක් දන්නවනම් අන්න ඒකත් පින්වත්නි මේක සත්‍ය ඥානයක් හැටියට ඊළඟට
මේක කෘත්‍ය ඥානයක් හැටියට කෘතඥානයක් හැටියට ඒකත් ආකාර තුනකින් බුදුහාඳුරෝ පෙන්눔 කරනවා. ඊළඟට පින්වත්නි මාර්ග සත්‍ය කියන්නේ මේකට අනුගමනය කරන්නා වූ පිළිවෙත පටිපදාව බුදුහාමුදුරුවෝ මේකෙ පෙන්වන්නේ චක්කුම් භික්ඛවේ නිබ්බිදන්ති ඇහැ පිළිබඳ කලකිරීමක් ඇති කර ගන්න ඕන. රූපා නිබ්බිදන්ති රූපය පිළිබඳ කලකිරීමක් ඇති කර ගන්න ඕන. එතකොට මේ කලකිරීම කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වනවා. කලකිරීම කියන්නේ ඉසරවුල් වවාගෙන ජීවිතේ නැති කරගන්න තත්ත්වේ මෝඩ මානසික තත්ත්වයක් නෙවෙයි. කැලේට දුවන හේකුත් නෙවෙයි. පෞල් ජීවිතේ කඩා කප්පල් කරගන්න හේකුත් නෙවෙයි. බුද්ධ ආගමේ කලකිරීම කියලා කියන්නේ නැගී හිටීමයි. මේක නැතිකරන්ට නැගී හිටින්න ඕන. සිද්ධාර්ථ කුමාරයන්ට අර සේරම සක්විති රජකම සතරමා නිදානය මේ සේරම හම්බ වෙලා ඉවතලු කෙලපිඩක්සේ උන්වහන්සේ නැගී හිටියා. චින් කුසල ගවේසි මේ පිනෙනුයි ඔක්කොගෙම ගිනි ගන්න එක මේ කුසලයේ උපදවල මේක බේරගන්න. අන්න තමන් ඇයි හිටියා. යාඥා කළේ නැහැ. මේ සඳහා කළ යුතු පරිේශණය, මේ සඳහා ගත යුතු ව්‍යායාම, මේ සඳහා ගත යුතු අප්‍රමාදී දේවල් ඒ සියල්ල පිළිබඳ සොයමින් නුවණමින් විමසමින් උන්වහන්සේ කටයුතු කළා. ඒ නිසා පින්වත්නි අන්න මෙතර කලකිරීම කියලා කියන්නේ ඇහැ අවදි කරගන්න අවදි වෙන්න ඕන. කන අවදි කරන්න ඕන. දිව අවදි කරන්න ඕන. මේ ශරීරය අවදි කරන්න ඕන. මනස අවදි කරන්න ඕන. එහෙනම් මේ අවදි කරන්න ඕන මේ කලකිරීම කියන එකෙන් අවදි කරන්න ඕන. එහෙනම් මෙතෙන්ට ඕන කුම්භඝෝෂකෙක් ඕනේ. ඇයි නිදිනේ කුම්භකර්ණය වගේ නිදි. කුම්භකර්ණය නිදි ඉන්නකොට කුම්භඝෝෂක ඇවිල්ලා උදේට නැගිටපල්ලා. අන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කියනවා නැගිටපල්ලා. නිදාගත්තා. ඇති අවිද්‍යා සංකාර විඥාන නාම රූප ධර්මයන්ගෙන් යුක්ත මේ මහා අන්ධකාරයේ උඹලා දීගා ජාගරෝ මේ දිග රාත්‍රියක උඹලා නිදි. උඹලා රාත්‍රියේ දිග කොටස පේන්නෙත් නෑ, මැද කොටස පේන්නෙත් නෑ. දීර්ඝ රාත්‍රියක බලා නිදා ගන්න දැන් අවදි වෙන්න ඕනේ කියලා කියන. එහෙනම් පින්වත්නි උන්වහන්සේගේ ධර්මය අපි තේරුම් අරගෙන ඒ කුම්භඝෝෂක මේ අවදි කරන එක්කෙනා තමා තුළම උපදවා ගන්න ඕන. අන්න ඒ තමා තුළම උපදවා ගන්නට මූලික ධර්ම තමයි ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ කිව්වේ සබ්බං ලෝකේ කිව්ව එකම තමයි විනය්‍ය ලෝකේ. සබ්බං ලෝකේ කිව්වේ මේ ආයතන 6 එහෙනම් විනය්‍ය ලෝකේ කිව්වේ මේ ආයතන 6 සංවර කිරීම. එහෙනම් සබ්බං ලෝකේ විනය්‍ය ලෝකේ ආතාපි සම්පජානෝ සතිමා අන්න කුම්භඝෝෂක උපදවන විදිය. මේ කලකිරුණු කෙනා ඒ කුම්භඝෝෂක ඇති කරනවා අන්න ආතාපි මහා වීරිය. සම්පජානකාරී ගතිය නුවණක් සතිමා චියක්. ඒ තුන තමයි මේ ආධ්‍යාත්මික ජීවිතේ තමා තුළ අවදි කරන්ට වූ අර කුම්භඝෝෂක පින්වත්නි ඉන්නේ. එහෙනම් අපි එයා අවදි කරන්න ඕන. එයා පුළුවන් තරම් කීං කළා ගත කරොත්, ඒ කියන්නේ කිසි වීරිය අඩු කරගත්තොත්, නුවණ අඩු කරගත්තොත්, සිහිය අඩු කරගත්තොත් එයා හොඳටම ගෙවිලා හුඟක් අයගේ අර ජීවිතය නැමැති ලෝකේ එහෙම එක්කෙනෙක් ඇත්තෙම නෑ. ඒ නිසා සදාකාලික එයා නින්දේ. එයාට පුළුවන් මොකද? ඉතින් ගන්ටාරක ගහ, තාලංග ගහ, රන්වම් පාටින් දලුලන කීකී ඔය නොයෙකුත් දේවල් කීකී මුළු ලස්සනට ඉතින් සින්දු කීකී මේව කර තාලංග ගහ හඳුන් කූරු පත්තු කරලා බුදුහාගේ මූණටත් ටිකක් අල්ලලා ඔන්න ඕව තමයි පුළුවන්. අර තමන්ගේ ප්‍රඥාව ගැන තමන් වගේ කියන්නේ. ඔහි එහෙම්ම තියෙන තමන් නැකිටින්නේ අවදි වෙන්නේ මේක තමන්ගේ ජීවිතේ බේර ගන්න ඕන, මේ ගින්නෙන් බේර ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. ඊට පස්සේ අර ඔක්කොම තාලං ගහ ඉඳලා අන්තිම මොනවා හරි වුණාම ඥාව් ගාලා පූසි වගේ අඬන්න පටන් ගන්නවා.
කඳුළු වක්කර ඊට පස්සේ ඒ අඬන එක නවත්තන්න ආමුදුරු එන්න ඕන තල්ලතුත් අරගෙන ලේන්සුත් අරගෙන අර ගොල්ලන්ගේ කඳුළු බීදා. ඉතින් එක තල්ලත් අබ්බිමින් තියෙනකොට අනිත් තල්ලත් අරගෙන කියනෝ නෝන මෙහෙමයි මහත්තයා මෙහෙමයි නෝනගේ නෝන මෙහෙමයි නෝනගේ පුතා මෙහෙමයි කියලා හොඳටම කියලා හොඳ උස අත්තක නග්ගනෝ වැටුනම කොන්දම කැඩිලා යනවා. ආයි ජීවිතේටම නැගිට්ටා. ගොඩේ ඉන්න බැරි වෙයි. ඒක තමයි බුද්ධ ආගම. මං කාටවත් මේ අපහාස උපහාස කරනව නෙවෙයි. එහෙම හාන්තුරු කියන්නේ මට වැඩක් නැහැ. මේ ඔක්කොම කියන්නේ මොකද්ද? මේ ඇත්තන්ට කරුණාවෙන්. මේ ඇත්තන්ගේ මොන හරි ගන්න නෙවෙයි. දැන්වත් ප්‍රමාද නැහැ. දැන්වත් අපි සත්‍යයට එන්න ඕනේ කියන එක කියන්ටයි මේ කියන්නේ. ඔය ඕන දෙයක් කරගන්න. නමුත් මූලික දේ ගැන අපි අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. මගේ ජීවිතේ ගොඩ ගන්නට මගේ ජීවිතේ විමුක්තිදායකයා මමයි කියන අවබෝධය ඇති කරගන්න තාක්කල්ම පින්වත්නි අපිට මේක නිවීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට පේනවා දැන් ආදිත්ත පරියාය සූත්‍රයේ සංයුත්ත නිකායේ තියෙන මේ සූත්‍රයේ ගත්තහමත් බුදුහාමුදුරුව අපිට ලෝකයට පෙන්වුවේ අර සින්සෝපමාවෙන් පෙන්නු කොළ හතර. මොකද්ද කොළ හතර? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයයි පෙන්වුවේ. උඹලා දැනගන්න ඕන මෙච්චරයි. උඹලට මම දේශනා කරන්නේත් මෙච්චරයි. අර කැලේ කොළ ගන්නට හොයන්න යන්න එපා. අර මේ හොයන්න යන්න එපා. අවශ්‍යම ප්‍රස්තුතය මේ සීමාව විඳගෙන ආවුෂ ටිකයි ඊටාම ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියලා තමයි බුදුහාඳුරෝ අපිට ධර්මයේ දේශනා කළේ. යකා භූතයේ ඉන්න තැනවත් ප්‍රේතයේ ඉන්න තැනවත් ඔය දෙවියන්ගේ ධර්මයේවත් ඕ අරෝමය හොයන්න අපිට වෙලාවක් ඇත්තේ නැහැ. ඔය සේරම ඕපදූප වට පරිවර්තනය වෙනවා. ඒ නිසා පින්වත්නි දැන් අර ආදිත්ත කියන ගින්න එහෙනම් පේනවා දැන් ගින්නක් නැති අවස්ථාවක් අපිට සුළු වෙලාවක් තිබුණා. ඒ තමයි අර මගේ සසරින් නික්මීමේ පොතේ පුංචි ඡේදයක් ලියලා තියෙන මොකද්ද? උපන් කුසලය යට ගියාද? අන්න ඒක මතක් කරගන්න. මොකද්ද කුසලය? ඇහෙන් ඇලුනේ නැති යම් අවස්ථාවක් තිබුණා නම්, කඩෙන් ඇලුනේ නැති යම් අවස්ථාවක් තිබුණා නම්, දිවෙන් ඇලුනේ නැති යම් අවස්ථාවක් තිබුණා නම්, මේ ආයතන හයින් යම් ඇලුන්නේ නැති අවස්ථාවක් තිබුණා නම් එම අවස්ථාව තමයි කුසලය, උපන් කුසලය. අනේ ඒක තිබුණා උඩුකුරුව. කුසලය තියෙන්නේ උඩුකුරුව, ප්‍රකෘතිව තිබුණා, උඩුකුරුව තිබුණා. ඒකට ආගන්තුක දේවල් එකතු වුණා. මොකද්ද මේ ආගන්තුකය කියලා කිව්වේ? අර අපි පණවාගත්ත පැනවීම් තුල ගොඩ නැගූ ප්‍රඥප්තිය, එහෙම නැත්නම් අපි මවාගත්තා වූ ලෝකය කියන එකයි. හැදූ ලෝකය කියන එකයි. ඒකට මම ලස්සන උදාහරණ දෙකක් මේ ඇත්තන්ට පෙන්වුවා ධර්මයේදී. සූත්‍රවලම තියෙන උදාහරණ දෙකක්. එකක් පෙන්වුවා අර ගංගාව. ගංගාව පෙන්වුවා ගංගාව මෙහෙම නිදහසේ ගමන් කරනවා. ඒ ගංගාව යම් අවස්ථාවක ඉවුරක තැවරුණ හැටිය අන්න බලන්න. ඉවුරක තැවරෙන්න. තැවරිච්ච හැටිය එතන ආවාටයක් හැදෙනවා. එතන මොකද්ද හැදෙන්නේ? ආවාටයක්. ආවාටය කියලා කිව්වේ මොකද්ද? දියසුලියක්. දියසුලියක් හැදිලා එයා වෙනම ක්‍රියාකාරීත්වයක් පටන් ගන්නවා. අර ගංගාවේ තියෙන ක්‍රියාකාරීත්වය නෙමෙයි. එයා දැන් වෙනම අර යූරේ තැවරිච්ච වෙලාවේ ඉඳලා වෙනම ක්‍රියාකාරීත්වයක් ගන්නවා. ඒ වෙනම ක්‍රියාකාරීත්වයක් අරගෙන දැන් අර ඔක්කොම තියෙන ඒවා තමන්ගේ පැත්තට අර ආවාටේ අර ආගාදයට ඇදලා ගන්න. ඔක්කොම ඇදලාගෙන තමන් වටේ භ්‍රමණය වෙනවා. එතකොට ගංග නිශ්ශබ්දව ගලනවා. ලෝකේ යථාර්ථය එහෙම තියෙනවා. ලෝකේ යථාර්ථයට පිටින් අර කණ්ඩියේ තැවරිලා වෙනම ආගාදයක් හරි ගස්ස ගත්තා. ඒකට බුදුහාඳුරෝ පාවිච්චි කර පාලි වචනයත් මේ ඇත්තන්ට කිව්වා අත්ත සම්භූතා. තමා නැමැති ලෝකය. මගේ ලෝකය කියන එක තමයි අර දියසුලිය. දැන් බලන්න අර උඩුකුරුවේ ඉන්න එක්කෙනා, කුසලයේ තියෙන එක්කෙනා කොතනක හරි පොඩ්ඩක් තැවරුණා. මොකද තැවරුනේ? තංචකෝ ආගන්තුකේ ආගන්තුක ධර්මයක තැවරුණා. ප්‍රිය රූපයක් හැටියට ගත්තා. ප්‍රිය ශබ්දයක් හැටියට ගත්තා. පොඩ්ඩක් තැවරුණ විතරයි අන්න ආගාදයක් හදන්න පටන් ගත්තා.
අන්න දියසුලියක් හදන්න පටන් ගත්තා. ඒ තමයි මගේ ලෝකය. අන්නේ මගේ ලෝකය තමයි පින්වත්නි පනවාගත්ත පැනවීම තුල එහෙම නැත්නම් නාම රූප ලෝකය කියලා අපි කියන්නේ. ඒ නාම රූප ලෝකය තුල තමයි මේ ඉන්ද්‍රිය ගමන් කරන්නේ. මේ ඉන්ද්‍රිය ගමන් කරන්නේ අපි හදාගත්ත ලෝකය තුල. අපි හදාගත්ත ලෝකයේ තුල ගමන් කරන නිසා බුදුහාමුදුරෝ කියනවා දේශනා කරනවා සබ්බම් භික්ඛවේ ආදිත්තං මේ සේරම ගිනි අරගෙන. ඒ කියන්නේ වැරදි තැනක මේ තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. වැරදි තැන සේරම ගිනි අරගෙන. චක්කුම් භික්ඛවේ ආදිත්තං. එහෙනම් උඹලට ඇහෙන් බලන්න බෑ බැලූ තැන. ගයා ශීර්ෂයේදී ගල් තලාවක ඉඳගෙන භික්ෂුන් වහන්සේලා 1000ක් පිරිවරාගෙන සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ මේ ආදිත්ත පරියාය ඒ දේශනාව කරනකොට හාමුදුරුවෝ පටන් ගන්නකොට හාමුදුරුවෝ ඔක්කොම පින්වත්නි සුද්ධාවාස කායිකානන් දේවානන් වගේ ඔක්කොම බොහෝ පිරිසක් සෝවාන් වුණා, බොහෝ පිරිසක් සකෘදාගාමී වුණා, බොහෝ පිරිසක් අනාගාමී වුණා, වැඩි පිරිසක් රහත් වුණා. ওই පුංචි දේශනාව. එතකොට අර එකම පුංචි දේශනාව කරනකොට එහෙම වුණා. දැන් අපිට අපේ මේ යම් අවස්ථාවක මේ ගංගාවේ තැවරෙන්න පටන් ගත්තා මේ ආයතනෝ. අන්නේ තැවරිච්ච වෙලාවේ ඉඳලා අපි මේ දැන් දියසුලියක් හදාගෙන යනවා. ඒක අපි තව උදාහරණයකින් පෙන්වුව එක සූත්‍රවල තියෙන එකක්. ඒ උදාහරණය තමයි අර හැබැයි සත්‍ය අයින් වුණා අර වැරදි ස්පර්ශයත් එක්ක. අර ඉවුරේ තැවුරුණා වගේ වැරදි ස්පර්ශය. ඊළඟට ඒ ස්පර්ශයත් එක්ක පින්වත්නි ගොඩනැගූ ලෝකය අපි ඒකට කව ව්‍යාජ ජීවිතේ. ඒ ව්‍යාජ ජීවිතය කියන එක අපේ බුදුහාමුදුරුවෝ උදාහරණ අරගෙන පෙන්නවා අර නුග ගහක්. මොකද්ද පෙන්වුවේ? නුග ගහ. නුග ගහ දැවැන්ත විදියට පුංචි කාලේ එක මුලකින් අරගෙන ලොකු වෙනකොට අර අතු වලින් ගමන් කරන ආපහු වෙන මුල් ව්‍යාජ මුල්. ඒ ව්‍යාජ මුල් වලින් පින්වත්නි මේ ඕරම් භාගිය නැමැති පොළොව අල්ල ගන්න. මොන භාගිය නැමැතිද? ඕරම් භාගිය නැමැති පොළොව. ඒ කියන්නේ සක්කාය දිට්ඨියයි පහළ වුණේ. අර ව්‍යාජ මුල් වලින් පහළ වුණේ මොකද්ද? සක්කාය දිට්ඨිය. මගේ ලෝකය ව්‍යාජ ජීවිතය අන්න ඒක බුදුහාඳුර පෙන්නනවා. එතකොට ටික කාලයක් යනකොට පින්වත්නි අර නුග ගහේ හැබෑ මුල දකින්න බැරි වෙනවා. දැන් අද අපි ඇත්තයි කියලා කියන්නේ මොකද්ද? මේ හදාගත්ත බොරුව තමයි මුළු ලෝකෙම ඇත්තයි කියලා කියන්නේ. අපිට ඇත්ත පේනවද දැන් කාටවත්? අර ඇත්ත මුල පේන්නේ නැතුව වගේ. මේ ව්‍යාජ ජීවිතේ තමයි අපි ඔක්කොගෙම අපි හදාගත්ත ලෝකය, පනවාගත්ත ලෝකය. ඒක තමයි ඒ ව්‍යාජ ජීවිතය තමයි අපි ඇත්තේ කියලා අද මුළු ලෝකෙම පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ඇත්ත සම්පූර්ණ කරගන්න. ඒ ඇත්ත ස්ථිර කරගන්න ගන්න මහන්සිය තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පින්වත්නි අර දිත්තලා ගන්න කාලගෝලය දියැද්ද වගේ දියාදී. මුළු ජීවිත කාලෙම අන්තිමටම දිත්තලා ගත්තත් වැඩක් නෑ. ඔය දිය ඇදලා ඒකත් අන්තිමේ කාට හරි බාර දීලා තමයි අන්තිම සංසාරේ කියලා කියන්නේ ඒ වගේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට ඊටාම රමණීය දේශනා මේ ඔක්කොම. ඒ නිසා මම කිව්වේ මේ දේශනා එකින් එක මම පෙන්නනෝ චතුරාර්ය සත්‍ය තියෙන විදිය. එකින් එක මම දේශනා කරනවා මේ ඇත්තන්ට බුදුහාමුදුරෝ දේශනා කරෝ මේ ශ්‍රේෂ්ඨ ධර්මය. ඒ නිසා දේශනා කරන දේශකයන් වහන්සේට මිහිරි වගේම ශ්‍රාවකයන්ටත් මේ ධර්මය හරීම මිහිරි. අනේ මගේ බුදුහාමුදුරෝ ඉන්න කාලේ දේශනා කරනකොට මේ ධර්මය කොච්චරනම් මිහිරි වෙන්න ඇත්ද? අපි වගේ කෙනෙකුත් මෙහෙම කියනකොට අපිට සතුටක් තියෙනවනම් බුදු කෙනෙක්ගේ අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්තනකොට පින්වත්නි මුළු ලෝකයම අර භූමාෂ්ටකේ ඉඳලා අගනිතා බ්‍රහ්ම ලෝකය දක්වා සද්දං සුත්වා මේ නාදය ගමන් කරා කියලා බණ පොතේ තියෙනවා. ඊටාම විනිවිද ගමන් කරනවා. ඕනම ප්‍රපංචයක් විනිවිද ගමන් කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේගේ නාදයේ තුල තියෙනවා. ඕනම තිමිරි මඩලයක් කඩා බිඳ දැමීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේගේ හඬ. අන්න උන්වහන්සේගේ හඬ
ඒ අහලා දසදහසක් සත්වයෝ පින්වත්නි ලක්ෂ ගණන් කෙලස් ලක්ෂ ගණන් සත්වයෝ ධර්ම අවබෝධය ලබා ගත්තා. ඒ නිසා මේ ඥානවන්ත පිරිස අදිෂ්ඨාන කරගන්න. කල් දාන්න එපා. තමන් මේ ජීවිතේදීම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නිවන කියන එක තැනකට ගිහිලා ලබන එකක් නෙමෙයි. ඒ මායාව අයින් කරන්න. කොහෙවත් ගිහලා නිවන් දකින්නේ. ඊළඟට නිවන කියන එක අදෘශ්‍යමාන දෙයක් නෙමෙයි. කෙලෙස් වලින් අයින් වෙන එක. මේ වැරදි දේවල් වලින් අයින් වෙන එක නෙවෙයි. මෙතනම තමයි නිවන ලබන්නේ. මේ ගිනි ගන්නගේ ගිනි නිවලා අපි ජීවත් වෙනවා. අවුරුදු 45ක් බුදුහාමුදුරුවෝ ගිනි නිවලා උන්වහන්සේ මෙතන ජීවත් වුණා. තමන්ගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේ ජීවත් වුණා. එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තැනකට ගිහිල්ලා අර බ්‍රහ්ම සහව්‍යතාවය වගේ තැනකට ගිහිල්ලා ලබන සැපක් සුඛයක් ගැන නෙමෙයි, මේ ගිනි ගන්න තැනම මේ ගිනි නිවල ලබා ගන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ සදාකාලික සැපතක්, ගින්න නැති සැපතක් ගැනයි අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ පිරිසිතා වාසනාවන්ත පිරිසක් ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා එක දේශනාවක්වත් මග අරින්න එපා. මග ඇරියොත් ඊළඟ එක තේරෙන්නේ නැහැ. ඒක තමයි. ඒ තේරුණත් අපේ යුතුයකමක් තියෙනවා අර දේශනා, අර මගේ පිටස්තර දේශනා 1000කට වැඩිය තියෙනවා. ඒවනම් අහන්න වෙලාවක් නැහැ. ඒව අහන්න ගියොත් මේ ඇත්තෝ හොඳම වයසට යයි. අඩුම තරමේ මේ මහනුවර ශාලාවේ කරන මේ දේශනා ටික නැවත නැවත මුල ඉඳලා අහන්න. අහනකොට මේ ඇත්තන්ට වෙන අර්ථ වැටහෙනවා. තව විදියට මොකද මේක අච්චුක දාලා කියන එකක් නෙවෙයි. අච්චුක දාලක කියන එකක් නම් කොයි පැත්තට හැරලා බැලුවත් එකම හැඩේ තියෙන්නේ. මේක අවබෝධයෙන් කියන එක නිසා පින්වත්නි, අවබෝධය ලබන එක්කෙනාට මිහිරි මීවදයක් හම්බුණා වගේ මේක රස බලන්න එහාට යන්න මේකේ මිහිරිභාවය වැඩි වෙනවා. ප්‍රඥාව දියුණු වෙන්න මේ ධර්මයේ මිහිර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නැවත නැවත ශ්‍රවණය කළ යුතුයි. නැවත නැවත යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වාසය කළ යුතුයි. අන්න එතකොට තමයි මේ ධර්මයට අපිට එන්න හැකියාවක් තියෙන්නේ. එතකොට මේ ඇත්තන්ට අද අපි දේශනා කරන්නට යෙදුනේ ආදිත්ත පරියාය සූත්‍රයෙන්. ඒ සූත්‍රයේ මේ අය ඕනම් හරවල බලන්න, මේ අයටත් යම් දේවල් තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ සූත්‍රය පොතේ නෙවෙයි, පොතේ තියෙනවා අපි ළඟ තියෙන සූත්‍රයක් ගැන තමයි දේශනා කළේ. අපේ මේ ගිනි ගන්නගේ මේ සූත්‍රයේ හැදෙන විදිය, මේ සූත්‍රේ නවත්තන විදිය තමයි අපේ බුදුහාමුදුරුවෝ ඉමස්මින් භ්‍යාමමත්තේ මේ චතුරාර්ය සත්‍යම පැනෙමි මේ බඹයක් පමණ ලෝකේ කියලා කිව්ව කතාවේ සත්‍යය අපිට තේරෙන්න ඕන. බුදුහාමුදුරුවෝ අර සත්කාය ධර්මයේ පෙන්නකොට අතීතෙන් හිතියේ මම වර්තමානෙන් අනාගතෙන් මේ ආදී වශයෙන් ස්කන්ධ මෙනෙහි කර ඒ සත්කාය පහල කරන බව තමයි සූත්‍රවල දේශනා කළේ. ඉතින් අපි අවබෝධයෙන් ඒක අයින් කරන්න ඕන. අපේ භාවනාව පින්වත්නි, දැන් කෙනෙක් හිතන්න පුළුවන් හාමුදුරුවෝ භාවනා සහ ධර්ම දේශනාව කියලා තුනට භාවනා කරවන්නේ නැද්ද කියලා. අපිට පොඩි වෙලාවයි තියෙන්නේ. හැම කෙනෙක්ම දිනපතාම මොනවා හරි කමන්නේ සුළු භාවනාවක් කරන්න. බුද්ධානුස්සති භාවනාව කරන්න, ඉතින් මෛත්‍රී භාවනාව කරන්න. දැන් බලන්න මජ්ක්‍ධිම නිකාය ආනාපාන සති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා අර භික්ෂු පිරිස අතර ඉන්න අය අරගෙන කරන භාවනා ගණනාව. ඒකේ මෛත්‍රී භාවනාව තියෙනවා, බුද්ධානුස්සතිය තියෙනවා, ආනාපාන සතිය ගැන ඒකේ සඳහන් කරලා තියෙනවා. ඒ හැම එකක්ම බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් ප්‍රශංසා කරලා තියෙනවා, ගෞරව කරලා තියෙනවා. ඒ නිසා පුරුද්දක් වශයෙන් පින්වත්නි දිනපතාම සුළු වෙලාවක් භාවනා කරන්න. අඩු ගානේ මෛත්‍රී භාවනාව. ඒක පුංචි එකක් නෙවෙයි. හරි මහා ලොකු භාවනාවක්. ඒකත් බොජ්ජංග වලට වඩන විදිය බුදුහාමතරෝ දේශනා කරලා තියෙනවා. අර උදේට බත් හැලි 100යි, දවල්ට බත් හැලි 100යි, රැයට බත් හැලි 100යි යම් කෙනෙක් පරිත්‍යාග කළත් මහණෙනි. එක ශනයක් අසුරු ශනයක්
එක පුජ්‍යලයක් කරමුණු කරගෙන මෛත්‍රී භාවනාව කළොත් අර බත් පැලි 100 දීපුවකට වඩා ආනිසංස තියෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මම නෙවෙයි. සෙල්ලමක් නෙවෙයි. ඒ නිසා හැම කෙනෙක්ම පුංචි භාවනාවක් හරි කරන්න මේ ජීවිතේ වාසනාවන්ත කරගන්න. පොඩි භාවනාවක්. ඒ භාවනා කරන ගමන්ම අර දෛනික ජීවිතේ වැඩ කටයුතු හැම එකක්ම අවදි මනසකින් කරන්න. එතකොට අර විදර්ශනා පැත්ත සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒක එහාට යනකොට මට කියන්න පුළුවන් කොහොමද විදර්ශනාව අර ඒක වැඩි දියුණු කරගන්නේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරා. ඉතින් අපිට තිත්තං වා සයානෝ වා යාවතස්ස මේ හැම එකම වාඩි වෙලා හිටගෙන මේ ඕනේ තරකින් පුංචි පුංචි භාවනා කරන්න පුළුවන්. ඒ කාලේ මට මතකයි මම භාවනා ඉගෙන ගන්න කාලේ දැන් ඉගෙනගෙන ඉවරයි කියනෝ නෙමෙයි දැනුත් භාවනා කරනවා. ඒ භාවනා පුහුණු වෙන්න කොච්චර ආසාව තියෙනවද කියනවනම් ඒක මට නිකන් ආවේශ වෙලා වගේ තිබුණා පුංචි කාලේ ඉඳලා. ගා පුංචි කාලේ ඉඳලා. ඒ ඇවිල්ලා මම උසස් ආයතනවල ඉගෙන ගන්න කාලෙත් ඒ විතරක් නෙමෙයි බස් එකේ යනකොටත් හැමතිස්සෙම උස්ම ගන්නකොට මං හිතනවා බුද්ධං ධම්මං සංඝං. උස්ම පල්ලෙහාට දානකොට සංඝං ධම්මං. මොකද මේ මුලේ ඉඳලා අග ඉඳලා මුලට මෙනෙහි කරන ගතිය මගේ පුංචි කාලේ ඉඳලම තිබුණා. දැන් ওই ඉතිපිසෝ පාඨෙත් එහෙමනේ කියන්නේ. මුලින් ඉඳලා කියනවා ඒක අර පොඩි සිහියක් පිහිටවන්න හේතු වෙන ක්‍රමයක්. පටිච්චසමුප්පාදේ මුලින් ඉඳලා අග ඉඳලා මුලට කිව්වා කියන එකට වඩා වෙන කතාවක් එතන තියෙනවා මම වෙනම දේශනා කරන්න. නමුත් අර යම්කිසි කමටහනක් එහෙම මෙනෙහි කරනකොට අර පොඩ්ඩක් සිහියක් අපිට පවත්වන්න ලේසි. ඒ නිසා යම් කෙනෙක් නිකන් ඉන්න වෙලාවට පුටුවක වාඩි වෙලා හරි බුද්ධං ධම්මං සංඝං කියලා උස්ම ගන්නවනම් සංඝං ධම්මං බුද්ධං කියලා උස්ම පිට කරනවනම් නින්දට යනකම් හොඳයි වාඩි වෙලා ඉන්නකම් හොඳයි බස් එකේ අර වටපිට බල අර මේ එක ඒවා බල යනවට වඩා බස් එකේ යනකොට හොඳයි. හැම ඉරියව්වකම ඒක. ඉතින් මට මතකයි ඒ කාලේ සමාජයට දුර මාතර යනවා බස් එකේ නැගලා. කොළඹ ඉඳලා. පැය 4ක් විතර යනවා. ඒ 4ෙම සමහර විට එහාට යනක අරක තමයි. අන්තිමට පැය 4 ගිහිල්ලා මමත් එතෙන්ට ගිහිල්ලා මොකක්වත් දන්නේ ගමනත් ඉවර වෙලා කිසිම විඩාවකුත් නැහැ. ඉතින් ඒ පැත්තෙන් තමයි භාවනා මුලින් මම සමහර ඇත්තන්ගෙන් ඉගෙන ගත්තා. බලංගොඩ මහානායක ආඳුරු ආදී ඇත්තන් ඉගෙන ගත්තා. නමුත් වැඩිපුර මේ කරන හැම එකක්ම අප විසින්ම හිතලා මෙහෙම වෙන්න ඕන කියලා හිතලා සූත්‍ර බලලා හරිගස්සපු දේවල්. ඇයි? යමක් අපි දිගට කරනකොට අපිම ප්‍රවීණයෝ බවට පත් වෙනවා කියනවා. අපි යමක් දිගට කරන්න ඕන. දැන් සාමාන්‍ය ලෞකික වැඩක් වුණත් එහෙම අපි දිගට කර්මාන්තයක් කරනවා නම් ඒකේ ප්‍රවීණත්වයේ ප්‍රාගුණ්‍යතාවය කෙනෙක් ලබනවා. භාවිතා බහුලීකතා නැවත භාවිතා කරන්න ගියාම බහුලීකృత කරන්න ගියාම අපිටම තේරෙන්න පටන් ගන්නවා මේක මේ විදිහට කරාම තවත් හොඳයි. එතකොට සමහර විට දෛනික ජීවිතේ හැම කටයුත්තකටම එක විදිහට භාවනා කරනවා. ඊළඟට ඊටාම දියුණුම විදිහට සතිපට්ඨාන භාවනාව හැම ඉරියව්වකම ඉඳගෙන කොහොමද භාවනා කරන්නේ? ඉතින් ඒකේ මහිමය කොච්චරද කියනවනම් මේ දේශනාව මතුනේ එතනින්. මොකද්ද මේ දේශනාව? මේ බණ පොතේ නෑනේ. බණ පොතේ තියෙන සූත්‍රේ විතරයි දැන් කියවලා බලන්න. ඕව නෑ මොකක්ද? මේ යට තියෙන ගැඹුර ජීවිතේට බද්ධ කරලා දකින්නා වූ தත්ත්වය දකින්න එතනින්. ඒක ඇයි? එක පොඩ්ඩක්වත් මේ මොන විදියෙන් ශබ්ද නගලා බණ කිව්වත් එක පොඩ්ඩක්වත් මනස වෙන තැනකට ගියොත් අරක පේන්නේ නැතු යනවා. අරක පේන්න ඕන නම් එතනම මනස තියෙන්න ඕන. එතකොට තමයි මේ දේශනාව යන්නේ. ඒ නිසා පුදුම සති සම්පජඤ්ඤයක් තියෙනවනේ මේ දේශනාව කරන්නේ. නිකම් දේශපාලන කතාවක් වගේ නෙවෙයි. හැම කරුණක්ම හැම වචනයක්. ඒක දැන් පහසු වෙලා තියෙනවා මට. ඇයි පහසු වෙලා තියෙන්නේ? මොකද අර භාවිත කරපු ප්‍රමාණය වැඩි නිසා.
බහුලීකృත ක්‍රමාන. ඒ නිසා මේ ඇත්තන්ට කරුණාවෙන් මම කියන්නේ මගේ අත්දැකීම නිසා අර පුංචි භාවනාවක් හරි පුහුණු වෙන්න නිකන් ඉන්නේ නැතුව ඊළඟට දෛනික ජීවිතේ හැම වැඩක්ම කුස්සියේ වැඩ, එළියේ වැඩ, දරුවන්ගේ වැඩ, සමාජයේ වැඩ ඒ උත්තරනකොට හොඳ සිහියෙන් යුක්තව වාසය කරමින් ඒ කටයුතු කරන්ට ඉගෙන ගන්නට එතකොට අපිට අර මේ සංඛාර ගින්න සංඛාර කියන්නේ බුදුහාමුදුරු කුණු වලට ඒ සංඛාර කියන වචනේ ඉස්සෙල්ලම දාලා තියෙන කුණු කියන එක. කුණු එකතු සංඛාර කියන්නේ පරණැල් ආදී කුණු. ඒ සංඛාර වලට ගිනි තියන්න ලේසි. ඒව තමයි මේ ගිනි ගන්න. සංඛාර ගින්න. ඒක බුදුහාමුදුරු ලස්සරණ මජ්ක්‍ධිම නිකායේ සංඛාරුප්පති කියලා පෙන්නනවා. මේ ගින්න නගින හැටි හරිම රමණීය. ඒව දේශනා කරනවා ඉස්සරහට. එතකොට මේ අර කුණු එකතු කරන ගතිය අඩු කරනවා. එතකොට භාවනා කරනවා දෛනික ජීවිතේ වැඩ කල්පනාවෙන් කරනවා කුණු එකතු කරන ගතිය අඩුයි. එතකොට තමන්ගේ ජීවිතේ දන්නේම නැහැ මහා පුදුම වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. වයසක ගැන හිතන්න එපා. වයසට අපි යනවා. පිච්චෙනවනේ අපි කවුරුත්. ඒක ගැන හිතෙන්න එපා. ලෙඩ ගැනත් හිතන්න එපා. ලෙඩක් තියෙනවා. ඉතින් ඒවට බේජ් ගන්නවා. ඒව කරන ගමන්ම හරකේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ පින්වත්නි හැම ෂණයකම හැම තප්පරයකම වාසනාවන්ත කරගන්න. ඒ වාසනාවන්ත කරගත්තාම හරියට අර බුදුහාමුදුරු උපමාවක් පෙන්නලා තියෙනවා දිය මතට මතු පිටට ආපු නෙළුම් පොහට්ටුවක් වගේ. ඉර පායනකොටම පිපෙනවා. වාසනා ගුණය වැඩි. අර ඔක්කොම කරලා. මේ යම් ධර්මයක් ඇහෙනකොටම මේක පිපෙන්න පටන් ගන්නවා. එසා මේ අය තමන්ගේ ජීවිතේ බේරගන්නට හැම මොහොතකම තමන්ගේ ජීවිතේ වාසනාවන්ත කරගන්නට කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි මේ අවවාද අනුශාසනා හැම එකක්ම කරන්නේ. ඉතින් අපි දන්නවා පිටරට අද පහසුකම් තියෙන හින්දා ඉන්ටර්නෙට් වලින් හුඟක් මේ දේශනා අහනවා. මේ දේශනාවත් අහනවා සමහර අය. දවස් කීපෙකින්. එතකොට භාවනා ඉගෙන ගන්නවා. ඒ රටවල් වල සමහර විට දරුවෝ රස්සා කරන දෙමව්පියෝ පුංචි කාමරයක කොටු වෙලා ඉන්නේ. ওই සමහර රටවල් වල. අනේ මේ බණ ඒගොල්ලන්ට අමා වැස්සක් වගේ. ඒගොල්ලන් නිවිච්ච පිරිසක් බවට පත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට අනේ මේ බුදුහාමුදුරුවෝ ඉන්න රටේ මේ රටේ නොහිටියා කියලා පාළුවක් දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත් මේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ නිසා අප්‍රමාණයයි කතා කරලා මේ ධර්මයේ මහිමය අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අර වෙරළට බැහැ ගන්න කෙනෙකුට ඒ මොහොතේම සැනසීමක් ඒ ලවණ රස වගේම අමා රසයක් මේ ජීවිතේ. ඒ නිසා පින්වත්නි මොනවා හරි භාවනාවක් දවසකට සුළු වශයෙන් හරි කරන්ට හොඳ වචන කතා කරන්ට සැරේව කියන්න එපා. සැර වචන කියන්න එපා. හොඳ වචන කතා කරනවා. සැර වචනයක් කතා කරන්න හදනකොටම කල්පනා කරන සැර වචන කතා කරන්න හොඳ නෑ. මං අවාසනාවන්ත වෙනවා. මං වාසනාවන්ත වෙන වචන කතා කරනවා. නරක සිතිවිලි එනකොටම බලා ගන්න අනේ හොඳ නෑ. මං අවාසනාවන්ත වෙනවා. හොඳ සිතිවිල්ලක් පහල කරන්න ඕන. මං මේ විදිහට හැමතිස්සෙම විපරමින් පරිස්සමෙන් සිහියෙන් යුක්තව වාසය කරන්න. ඒ වාසය කිරීමෙන් හුඟක් අපේ ජීවිතේ ඉස්සරහට මේ ආධ්‍යාත්මික ජීවිතේ ගමන් කරන්න පුළුවන්. මේ කියන දේවල් කොච්චර වටිනවද කියලා අර මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයේ හරවල කියවලා බලන්න. අන්න බුදුහාමුදුරුවෝ. එතකොට මේ ඇයිට තේරෙයි හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා. ඉතින් සුළු වෙලාවක් භාවනා කරනවා. අතීත රූපයෝ මම නොවේමි වර්තමාන රූපයෝ මම නොවේමි
අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොවෙමි වර්තමාන වේදනාවෝ මම නොවෙමි අනාගත වේදනාවෝ මම නොවෙමි අතීත සංඥාවෝ මම නොවෙමි වර්තමාන සංඥාවෝ මම නොවෙමි අනාගත සංඥාවෝ මම නොවෙමි අතීත සංකාරයෝ මම නොවෙමි වර්තමාන සංකාරයෝ මම නොවෙමි අනාගත සංකාරයෝ මම නොවෙමි අතීත විඥානයෝ මම නොවෙමි වර්තමාන විඥානයෝ මම නොවෙමි අනාගත විඥානයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං භික්ඛවේ අනාත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනාත්තා විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා විඤ්ඤාණං භික්ඛවේ අනාත්තා
අතීත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා අතීත වේදනාවෝ මම නොවෙමි වේදනා භික්ඛවේ අනිච්චා වර්තමාන වේදනාවෝ මම නොවෙමි වේදනා භික්ඛවේ අනිච්චා අනාගත වේදනා සාදු සාදු සාදු. ඔය ස්කන්ධ භාවනාව හොඳට පුහුණු කරන්න දිනපතා. ඊළඟට තමන්ගේ ඇස මේ ඇස අනිත්‍ය බව බලන්න, දුක් බව බලන්න, අනාත්ම බව බලන්න. රූපය අනිත්‍ය බව බලන්න, දුක් බව බලන්න, අනාත්ම බව බලන්න. ඊළඟට රූප විඥාණය දුක් බව බලන්න, අනිත්‍ය බව බලන්න, අනාත්ම බව බලන්න. ඊළඟට ස්පර්ශය අනිත්‍ය බව බලන්න, දුක් බව බලන්න, අනාත්ම බව බලන්න. ඊළඟට වේදනාව අනිත්‍ය බව බලන්න, දුක් බව බලන්න, අනාත්ම බව බලන්න. ඒ විදිහට හැම එකක්ම මෙනෙහි කරන්න. භාවනාව. සමහරට පැය භාගයක්, පැයක් එක දිගට. ඒකට මේ අහවල් පැටර්න් එක ඕනේ කියලා එකක් නැහැ. ඔක මම කියන පැටර්න් එක මේක. මෑණිවරු හදාගන්න තමන්ට ගැළපෙන විදිහට බලන්න. ඒ මම සූත්‍රය කියවනකොට මට පේන පැටර්න් එකට ওই මම හදලා කියලා. කවුරුවත් හදලා දීප එකක් නෙවෙයි. මේ අය මේ බලන්න. මේක නිබ්බිදා කියන එක කලකිරීම. ඒ කලකිරීම කියන එකක් එත තමයි මේකේ නැගී හිටීමක්. එහෙනම් මම මේ ඇහැ පාවිච්චි කරන්න ඕන මගේ කන සම්පත්තියක් හැටියට මේ අනිත්‍ය වූ අනිත්‍ය වුණත් මම ඒක පාවිච්චි කරන්න ඕන මේ අවබෝධය ලබන්න කියන අදහස ඇති කරගන්න. එහාට. එතකොට බලන්න අපිට ගොඩක් වැඩ තියෙනවා එහෙම බලනකොට. නැවත බණ අහන්න ඕන, සුළු භාවනාවක් හරි කරන්න ඕන. ඊළඟට දෛනික ජීවිතයේ හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න ඕන. හොඳ වචන, හොඳ සිතිවිලි, හොඳ ක්‍රියා කරන්න ඕන. කෝපය, තරහව උපදවන්න නැතුව වාසය කරන්න ඕන. ඉතින් මේ ඔක්කොම කරනකොට සෑහෙන වැඩපිළිවෙලක්. දන්නේම නැහැ. ওই වැඩපිළිවෙලට බැහැගෙන යනකොට මගේ බණ තව ගැඹුරු වෙන්න මේ ඇත්තන්ට තව තේරෙන්න පටන් ගන්නවා. මේ ජීවිතේදීම අපිට මේක ඉවර කරන්න පුළුවන්. මගේ පරම විශ්වාසය ඒකයි. වැඩි කල් තර්ක වාද විවාද කර ඉන්න නෙවෙයි. අරක බෑ මේක බෑ. එහාට ගිහිල්ලා කරනවා මෙහාට ගිහිල්ලා කරනවා. ඒවා කතා කරන්නවත් එපා. අප්‍රමාද වචනයට පිටින් වචනයක් කතා කරන්න එපා. ඒක බුදුහාමුදුරන්ට විරුද්ධව කතා කිරීම. අප්‍රමාදේන සම්පාදේ. ඒකට විරුද්ධව එක වචනයක් දිව හොල්ලන්න එපා. දිව හොල්ලන කෙනෙක් ඉන්නවා නම් පැනලා දුවන්න. හාමුදුර කෙනෙක් උනත් කවන්න. එතනින් වහාම අයින් වෙන්න. අර බෝම්බයක් තියෙනකොට කියන්නේ වහාම අයින් වෙන්නේ කියලා. ඊට වැඩිය බරපතලයි ඒ වගේ තැන් වලින් ඉතාම ඉක්මනට අයින් වෙන්න.
ඇයි බුදුහාමුදුරන්ට විරුද්ධව වචන කතා කරන ගිහියෙක් හරි පැවිද්දෙක් හරි ඉන්නවනම් ඉක්මනටම අයින් වෙන්නද? ඒව අනුමත කළා ඒව සාදු කියලා කරන්න පව් රැස් කරනවා, කෙලෙස් රැස් කරනවා, සසර දුක් විඳින්න වෙනවා. ඔය අවවාද පිළිගන්න. ගුරුවරයෙක් දෙන අවවාද පිළිගන්න. මේ අය මට වඩා උගත් අය. නමුත් මේ පැත්තෙන් මේ අය හුඟක් පල්ලෙහායි. ඒ නිසා මං කියන අවවාද පිළි අරගෙන කරන්ට මේ අය දියුණු වෙනවා. නිවන් අවබෝධ කරගන්න. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පගිච්ඡෝච සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිත්තෝ නච කුද්දං කිංචේද විඤ්ඤෝ පරේ උපවදේයොං සුඛිනෝ වා කේමිනෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතත්තේ තසා අනවසේසා දීඝාවායේ මහන්තාවා මච්චිමාරස්සකානු දිට්ඨාවායේව අද්දිට්ඨායේච දූරේ වසන්ති අවි භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛේ නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කං ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේ මාතා යතා නියං පුත්තං ආයුසායේක පුත්තමනුරක් ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරි මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අස තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විය ඉදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම් කාමේසු විනේයගේදං නයි ජාතු ගබ්බසේයං පුනරේත් ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත්
බිය නැති වෙත්වා සුවින්ත වෙනසත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු.